හොඳයි. අපි ළමයි එහෙනම් කතා කර කර හිටියේ පලිබෝධ පාලනය හෙවත් පලිබෝධ කළමනාකරණය ගැන. ඒ කියන්නේ අපි කිව්වා කිසියම් වගාවක පලිබෝධ ඉන්නවා නම් මේ පලිබෝධ අපිට මර්ධනය කරන්න අවශ්‍ය වෙනවා. මේ අර්ථයේ කිසියම් පලිබෝධ ගහණයක අපට හමු වෙන්න පුළුවන් විවිධාකාර මට්ටම් තියෙනවා. මොනවද? ආර්ථික නැත්නම් ඊට කලින් අපිට කියත හැකි පලිබෝධ ගහණයක විභව සමතුලිත මට්ටම කියලා තියෙනවා. ඒ වගේම ආර්ථික හානිදායී මට්ටම කියලා තියෙනවා. ඒ වගේම ආර්ථික දේහලීය මට්ටම කියලා තියෙනවා. පලිබෝධ ගහණයක ඒ වගේම වසංගත මට්ටම කියලා තියෙනවා. මෙන්න මේ විදිහට පලිබෝධ ගහණයක විවිධ මට්ටම් පවතින අවස්ථාවක පලිබෝධ මර්ධනය කරන්නේ කොහොමද? මැඩපවත්වන්නේ කොහොමද? මේ සඳහා යොදා ගන්න පුළුවන් ප්‍රධාන මර්ධන උපක්‍රම තුනක් ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. කොතෙක් දුරට මර්ධනය කරනවාද කියන එකයි මේ අර්ථේ කතා කළේ අපි. මේකෙන් එකකට කියනවා ළමයි අපි පලිබෝධ ගහණය නිවාරණය කරනවා කියලා. නැත්තම් යම් වගා ශේෂ්ත්‍රයකට බාහිරින් පලිබෝධ ඇතුල් වීම පූර්ණව වළක්වනවා. මේක ආර්ථිකත් නැහැ, ප්‍රායෝගිකත් නැහැ. ඒ නිසා අපි කතා කළා දෙවන උපක්‍රමයක් ගැන. මේකට කිව්වා පලිබෝධ සමූල ඝාතනය. යම් ශේෂ්ත්‍රයක හමු වුණ පලිබෝධ එකෙක් නෑර විනාශ කරනවා. මේකත් ආර්ථිකත් නැහැ, ප්‍රායෝගිකත් නැහැ. ඒ නිසා අපි කතා කළා තුන්වෙනි පලිබෝධ පාලන ක්‍රමයක් ගැන. මේකට අපි කියනවා ඇත්තටම පලිබෝධ පාලනය කියලා. පලිබෝධ පාලනය යටතේ අපි කරන්නේ කිසියම් පලිබෝධ ගහණයක් ආර්ථික හානිදායී මට්ටමට වඩා පහළින් පවත්වා ගන්න. ඒකට හේතුව අපි කිව්වා ළමයි පලිබෝධ ගහණයක තිබිය හැකි ප්‍රධාන මට්ටම් හතරක් මොනවද? සමතුලිත මට්ටම හෙවත් විභව සමතුලිත මට්ටම, ආර්ථික හානිදායී මට්ටම, ආර්ථික දේහලීය මට්ටම හා වසංගත මට්ටම. අපි නිකමට වගේ ප්‍රස්ථාරයක් යෝජනා කළොත් ඔබට මතක් කරන්නට අපි x අක්ෂයට දානවා කාලය, y අක්ෂයට දානවා පලිබෝධ ගහන මට්ටම, මේ යටතේ කිසියම් පලිබෝධ ගහණයක ඉන්න පුළුවන් අවස්ථාවන් අවදීන් හතරක් අපට දක්වන්න පුළුවන්. විභව සමතුලිත මට්ටම, ආර්ථික හානිදායී මට්ටම, ආර්ථික දේහලීය මට්ටම හා වසංගත මට්ටම. මේකෙන් පළවෙනි එක තමයි විභව සමතුලිත මට්ටම. කිසියම් පලිබෝධ ගහණයක් වැඩි වෙන්න යනකොට අඩු කරගන්නයි, අඩු වෙන්න යනකොට වැඩි කරගන්නයි ආදී වශයෙන් වගාවේ පලිබෝධ ගහණි නියතව තියාගන්න මට්ටම. මේක සාපේක්ෂව සුළු මට්ටමක් නිසා මර්ධන ක්‍රම යෙදීමක් අනවශ්‍යයි කිව්වා. දෙවනුව කතා කළා කිසියම් පලිබෝධ ගහණයක් මගින් යම් වගාවකට ආර්ථික හානියක් සිදු කළ හැකි අවම පලිබෝධ ගහන මට්ටම. මේකට අපි කිව්වා ආර්ථික හානිදායී මට්ටම කියලා. කිසියම් පලිබෝධ ගහණයක් ආර්ථික හානිදායී මට්ටමට ළඟා වෙන එක වළක්වන්න අපි කරන දෙයක් තියෙනවා. මොකක්ද? මේ පලිබෝධ ගහණය කිසියම් අවස්ථාවක් එනකන් මර්ධන ක්‍රම නොයදා ඉඳලා අපිට පේනවා නම් ගහණයේ ආර්ථික හානිදායී මට්ටමට ළඟා වෙනවා කියලා අපි මර්ධන ක්‍රම යෙදීම ආරම්භ කරනවා. මෙන්න මේ විදිහට කිසියම් පලිබෝධ ගහණයක් ආර්ථික හානිදායී මට්ටම වෙත එළඹීම වළක්වන්න මර්ධන ක්‍රම යෙදීමක් අවශ්‍ය කළ යුතු ගහන මට්ටමක් තිබේද? ඒකට අපි කියනවා ආර්ථික දේහලීය මට්ටම කියලා. ඒ නිසා තුන්වෙනි මට්ටමක් හමු වෙනවා. ඒකට අපි කියනවා ආර්ථික දේහලීය මට්ටම කියලා. ළමයි ආර්ථික දේහලීය මට්ටමේදී මර්ධන ක්‍රම යොදපුවාම තමයි ගහණයේ ආර්ථික හානිදායී මට්ටමට ළඟා වීම වැළැක්වෙන්නේ. නමුත් අනපේක්ෂිත විදිහට කිසියම් පලිබෝධ ගහණයක් ඉතා විශාල අගයක් දක්වා ගමන් කරලා වගාවට විශාල හානියක් කළොත් අපි කිව්වා උකට වසංගත මට්ටම කියලා. පලිබෝධ ගහණයක් වසංගත මට්ටමටපත් වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. අපි අතහැරලා දානවා. කෙසේ හෝ වේවා ඉතින් මේ ගහන මට්ටම් හතර ගැන මතක් කරපුවාම අපිට කියන්න පුළුවන් මේ පලිබෝධ මැඩපැවැත්වීමේ නැත්නම් මර්ධනය කිරීමේ උපක්‍රම තුනක් තියෙනවා. නිවාරණය සලකා බලන වගාවකට බාහිරින් පලිබෝධ එක්කෙනෙක්වත් ඇතුල් වෙන එක වළක්වනවා. මේක ප්‍රායෝගික හෝ ආර්ථික නැහැ. සමූල ඝාතනය යම් වගාවක හමු වන පලිබෝධ එකෙක් නෑර සියල්ලම විනාශ කරනවා. එහෙම නෙවෙයි. තුන්වෙනි ක්‍රමයක් ගැන අපි කිව්වා පලිබෝධ පාලනය. control of feeds. යම් වගාවක හමු වන පලිබෝධ ගහණය මේ කතා කරපු
ආර්ථික හානිදායී මට්ටමට වඩා පහළින් පවත්වා ගන්න. ප්‍රායෝගිකයි ආර්ථිකයි. ඒ නිසා පලිබෝධ පාලනය යටතේ යොදාගන්නේ අන්න ඒක තමයි. එතකොට ළමයි මේ පලිබෝධ පාලනය කිරීම සඳහා අපට විවිධාකාර ක්‍රම යොදා ගන්න පුළුවන්. මේවට අපි කියනවා පලිබෝධ පාලන ක්‍රම කියලා. මොනවද ළමයි යොදාගත හැකි පලිබෝධ පාලන ක්‍රම? මේ ගැන අපි කතා කළා. පළවෙනි ක්‍රමයට අපි කිව්වා යාන්ත්‍රික පලිබෝධ පාලන ක්‍රම. මොකක්ද අපි කරන්නේ? නැත්තම් මේකට තව නමක් කිව්වා භෞතික පලිබෝධ පාලන ක්‍රම. පලිබෝධ වෙතට කිසියම් යාන්ත්‍රික බලපෑමක් හෝ භෞතික ශක්තියක් ලබා දීලා එමගින් පලිබෝධ පාලනය කරනවා. හැබැයි මේ යටතේ අපි ප්‍රධාන පලිබෝධ වර්ග තුනක් ගැන කතා කරනවා. එකක් තමයි කෘමි පලිබෝධ පාලනය කිරීමේ යාන්ත්‍රික හෝ භෞතික ක්‍රම. දෙවෙනි එක තමයි වල් පැලෑටි පාලනය කිරීමේ යාන්ත්‍රික හෝ භෞතික ක්‍රම. තුන්වෙනි එක තමයි ළමයෝ රෝගකාරක පාලනය කිරීමේ යාන්ත්‍රික හෝ භෞතික ක්‍රම. මෙන්න මේ ක්‍රම තුන ගැන අපි කතා කළා. යාන්ත්‍රික කෘෂිකාර මේ කෘමීන් පාලනය කරන්න පලිබෝධ අතින් ඇහිදිනවද? එහෙම නැත්නම් අපි ආලෝක උගුල් දානවද? ශබ්ද උගුල් දානවද? එහෙම නැත්නම් අලෙවන ද්‍රව්‍ය පාවිච්චි කරනවද? වගාව මත කටුවතු ඇදගෙන යනවද? වගාවේ ජල මට්ටම පාලනය කරනවද? එහෙම නැත්නම් අපි ඇලෙන සුළු ද්‍රව්‍යයක් වගාවේ හැම මෙහා ගෙනියනවද? ආදී වශයෙන් කතා කළා. වල්පැලෑටි වලටත් මේ වගේම උදළු ගෑම, ගිනි තැබීම, එහෙම නැත්නම් වසුන් යෙදීම, එහෙම නැත්නම් වීසි ගැසීම, ජල මට්ටම පාලනය කිරීම වැනි උපක්‍රම රෝගකාරක වලට අපි යොදාගත්තා. මොනවද? රෝගී ශාක ඉවත් කිරීම, ශාක කප්පාදු කිරීම, පරතර පාලනය ආදී. අපි කතා කළා මේ විදිහටම දෙවෙනි පලිබෝධ පාලන උපක්‍රමයක් ගැන. ඒකට අපි කිව්වා ශස්‍ය විද්‍යාත්මක පලිබෝධ පාලන ක්‍රම කියලා. මේ යටතේ අපි කිව්වා කිසියම් වගාවක හමුවන පලිබෝධ ගහනයක් ආර්ථික හානිදායක මට්ටමට පහළින් තියාගන්න නැත්නම් මර්ධනය කරන්න. වගාව සඳහා භෝග සංස්ථාපනයේ ඉඳලා බිම් සැකසීමේ ඉඳලා නැත්නම් භෝග සංස්ථාපනයේ ඉඳලා අස්වනු නෙළීම දක්වා කරන සියලුම සාත්තු ක්‍රියාවන් සංවර්ධනය කරලා නැත්නම් දියුණු කරලා යොදා ගන්නවා. එතකොට දැනගන්න මේ ශස්‍ය විද්‍යාත්මක හේවත් කෘෂිකාර්මික පලිබෝධ පාලන ක්‍රමත් අපි බෙදුවා. කෘමීන් පාලනය කරන්න යොදාගන්නේ, වල්පැලෑටි පාලනය කරන්න යොදාගන්නේවා, රෝගකාරක පාලනය කරන්න යොදාගන්නේවා. ශස්‍ය විද්‍යාත්මකව කෘමි පලිබෝධ පාලනය කිරීමට අපි වගාව තුල භෝග සනීප ආරක්ෂාව යොදාගත්තා, බීජ ප්‍රතිකාර ක්‍රම යොදාගත්තා, එහෙම නැත්නම් පරතර පාලනය යොදාගත්තා, භෝග ශේෂ ඉවත් කිරීම යොදාගත්තා, සමතුලිත පොහොරේ දීම යොදාගත්තා, සෙවන ශාක ඉවත් කිරීම යොදාගත්තා. ඒ වගේම වල්පැලෑටි පාලනය කරන්නත් ශස්‍ය විද්‍යාත්මකව අපි වසුන් යෙදීමක් කළා. එහෙම නැත්නම් නිසි පරිදි බිම් සකස් කිරීමක් කළා. එහෙම නැත්නම් ජල පාලනය කළා. ආදී වශයෙන් උපක්‍රම කතා කළා. රෝගවලටත් එහෙම උපක්‍රම තිබුණා. එතකොට අපි එහෙනම් දැන් කතා කරන්න යන්නේ අපේ ලයිස්තුවේ ඉන්න තුන්වෙනි පලිබෝධ පාලන උපක්‍රමය. මොකක්ද මේ උපක්‍රමය? ළමයි ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය. මෙන්න මේ ගැන තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. එහෙනම් බලමු මොකක්ද ළමයි මේ ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය කියන්නේ කියලා. මේකට සමහරු කියනවා තමයි biological pest control කියලා. ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය. එහෙම නැත්නම් මේකට සමහරු කියනවා biological pest control කියලා. කිසියම් ජීවියෙකු යොදා ගනිමින් සිදු කරන පලිබෝධ පාලනය වෙනවා. එතකොට මේ සඳහා යොදා ගන්නා ජීවියාට අපි කියනවා ජෛව කාරකයා හෙවත් biological agent කියලා. මේ සඳහා යොදා ගන්නා ජීවියාට අපි කියනවා ජෛව කාරකයා හෙවත් biological agent කියලා. එතකොට මේ ජෛව කාරකයා කියන ජීවියා මොකද කරන්නේ? එක්ක පලිබෝධය මත එහෙම නැත්නම් පලිබෝධය තුල යැපිලා එයාව මරා දානවා. එහෙම නැත්නම් එයාට රෝග ඇති කරලා එයාව පාලනය කරනවා.
මේ අනුව අපිට කියන්න පුළුවන් මේ ජෛව දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ළමයි මෙන්න මෙහෙම ඉන්නවා පලිබෝධයක්. මෙන්න මෙහෙම ඉන්නවා ළමයෝ පලිබෝධයක්. මේ ඉන්නේ පලිබෝධයක්. ජෛවකාරකයා කියලා කියන එක්කෙනා නැත්නම් බයොලොජිකල් ඒජන්ට් හුඟක් වෙලාවට මෙයාට වඩා ප්‍රමාණයෙන් කුඩයි. එහෙම නැති අවස්ථාවක් තියෙනවා. එක්කෝ එයා මෙයාගේ දේහය තුල යැපෙනවා. එහෙම නැත්නම් මෙයාගේ දේහය තුල යැපෙන රෝග ඇති කරනවා. එහෙම නැත්නම් මෙයාව අල්ලගෙන කනවා. එතකොට නම් ජෛවකාරකයා මෙයාට වැඩිය ලොකුයි. මේකට කියනවා විලෝපීය වෙනවා කියලා අල්ලගෙන කණේකට. මේකට කියනවා පරපෝෂී වෙනවා කියලා. ලෙඩ හදනවට කියනවා රෝග ඇති කරනවා කියලා. මේ නිසා මේ ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනයේදී මේ ජෛවකාරකයා මේ ඉන්න එක්කෙනා මෙයාට අපි කියනවා තමයි බයොලොජිකල් ඒජන්ට් කියලා. මෙයා ප්‍රධාන ආකාර තුනකින් පලිබෝධයට හානි කරන්න පුළුවන්. එක්කෝ පලිබෝධයාව විලෝපික වෙලා එක සැරේ අල්ලන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් දේහය තුල ඉඳලා පලිබෝධයා මත පරපෝෂී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පලිබෝධයා ලෙඩ හදන්න හේවත් ව්‍යාධි ජනක වෙන්න පුළුවන්. පැතජන් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ මත බලපුවාම ළමයි අපිට කියන්න පුළුවන් මේ ජෛවකාරකයා ලෙස තෝරගන්න යම් ජීවියෙක් තුල තියෙන්න ඕන ගුණාංග තියෙනවා. දැන් මේ තියෙන ගතිගුණ යටතේ අපි කිව්වා ජෛවකාරකයා කියලා කියන එක්කෙනා ළමයි මේ විදිහට මොකද්ද කරන්න ඕන? අපි තෝරා ගන්නා ජීවියා මත යැපෙන්න ඕන මේ. ඒ යැපෙන එක්කෙනා තමයි ජෛවකාරකයා කියලා කියන්නේ. හරිද? ඉතින් සෑම ජීවියෙකුටම ජෛවකාරකයෙක් වෙන්න බෑ. කවුරු හරි කෙනෙක් ජෛවකාරකයා කියලා තෝරගන්න නම් එයා තුළ යම් යම් ක්වොලිෆිකේෂන් හෙවත් යම් යම් සුසුකම් තියෙන්න ඕන. මෙන්න ජෛවකාරකයෙක් තුළ තියෙන සුසුකම්. එකක් තමයි ධාරක විශිෂ්ටතාවය. මේකට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ළමයි host specificity කියලා. මේකට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ host specificity කියලා. host specificity. ඒ කියන්නේ අදාළ ජෛවකාරකයා යැපෙන්න ඕනන්නේ අදාළ පලිබෝධයා මත විතරයි. ඒ පලිබෝධයා මත යැපෙන ජෛවකාරකයා පලිබෝධයා නැහැ කියලා වෙනත් පරිසරයේ ඉන්න ජීවීන් මත ශාක හෝ සතුන් මත යැපෙන්න හොඳ නැහැ. මේක තමයි පළවෙනි ලක්ෂණය. දෙවෙනි එක තමයි අදාළ පරිසරය තුළ ජෛවකාරකයාට එක්ක සතුරු නැති වෙන්න ඕන. එහෙම නැත්නම් සතුරු අඩුම වෙන්න ඕන. සතුරන් නොමැති වීම හරි සතුරන් අවම වීම හරි බලාපොරොත්තු වෙනවා. එක්ක සතුරු නැතිව වෙන්න ඕන. එහෙම නැත්නම් පුළුවන් තරම් අඩු වෙන්න ඕන. අදාළ පරිසරය තුල ජෛවකාරකයාට එක්ක සතුරු නැති වෙන්න ඕන. එහෙම නැත්නම් පුළුවන් තරම් සතුරු අඩු වෙන්න ඕන. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ජෛවකාරකයාට පලිබෝධ පාලනය කරන්න වෙලාවක් නැහැ. එයාව මරාගෙන කන්න වෙනක් කට්ටිය බලාගෙන ඉන්නවා. තුන්වෙනි එක තමයි අධික ප්‍රජනක විභවයක් තියෙන්න ඕන. ඊතා වේගෙන් ගුණණය වෙලා බෝ වේගෙන යන්න ඕන. ඒ කියන්නේ ඊතා කෙටි කලක් තුල ගුණණය වෙන්න ඕන. මීට අමතරව මේගොල්ල සතුන්ගේ ගුණණය වීමේදී සමහර කට්ටිය බහුකල්ලතාවය කියන්නේ එකම ඩිම්බයක් හා පුංජන්මානුසෛලයක් සංසේචන නම් කලල ගොඩක් ඇති වෙනවා. එහෙම නැත්නම් කෞමාරෝද්භවනය. කෞමාරෝද්භවනය කියන්නේ ළමයි සංසේචනයෙන්තරෝ කෙලින්ම ඩිම්බයක් පැටවෙක් බවට පත් වෙනවා. වැනි ලක්ෂණ දක්වනවා නම් ඊට සාර්ථකව බෝ වෙන්න පුළුවන්. ඒතකොට ඊට වේගෙන් ගුණණය වෙලා මොකද්ද කරන්න ඕන? ජෛවකාරකයා ඇවිල්ලා පලිබෝධ මත යැපෙන්න පටන් ගන්න ඕන. ඒකයි මේ කතා කළේ අධික ප්‍රජනක විභවය කියලා. හරිද ළමයි? ඒ වගේම වගා කරන භෝගයට හෝ වෙනත් කිසිම හිතකර ජීවියෙකුට හානි කරන්න බෑ. එයා යැපිය යුත්තේ අදාළ පලිබෝධයක් තුළ පමණමයි. පලිබෝධයාව මරාගෙන කාලේ ඉවර වෙලා කෑමමදි කියලා ඇවිල්ලා වගා ශාක හෝ හිතකර ගොවිපල් සත්තුන්ට නැත්තම් පරාගනකාරකයින්ට හානි කරන්න බෑ.
යැපිය යුත්තේ යැපෙන්න ඕනන්නේ යැපිය යුත්තේ අදාළ පලිබෝධයා මත පමණි. යැපිය යුත්තේ අදාළ පලිබෝධයා මත පමණි. නැතුව පලිබෝධයාව කාලා ඇවිල්ලා වෙන කාටවත් හානි කරන්න බෑ. අනික තමයි මෙයාව අපිට පලිබෝධයන්ගෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ස්වරූපීය වශයෙන් පලිබෝධයාට සමාන වුණොත් අපට වෙන් කර හඳුනා ගන්න බැරුව සමහරලාට අත්වැරදීම් වලින් මෙයත් අපි අතින් මර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා පහසුවෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. අනික තමයි මේගොල්ල පලිබෝධයින්ට විවිධ ආකාරයෙන් බහුවිධ ආකාරයෙන් මරණකම්ම හානි කරන්න ඕන. මාරාන්තික හානි ඇති කරන්න ඕන. නිකම් මේ කිචි කවලක් උපුනිත්තල එහෙම හරියන්නේ මාරාන්තික හානි ඇති කරන්න ඕන. ඉතින් මෙන්න මේ වාගේ ලක්ෂණ තියෙන කට්ටිය මොන වගේ ලක්ෂණද? ධාරක විශිෂ්ටතාවයේ හෙවත් අදාළ පලිබෝධයා මත පමණක් යැපෙන්න ඕන. එයාට පරිසරයේ ස්වභාවික සතුරන් අවම වෙන්න ඕන. ඊට ආධිකව බෝවීමේ හෙවත් ප්‍රජනක විභවයක් තියෙන්න ඕන. වගා කරන භෝගවලට හෝ වෙනත් හිතකර සතුන්ට හානි කරන්න බෑ. යැපෙන්න ඕන පලිබෝධයා මත විතරයි. පහසුවෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම පලිබෝධයන්ට විවිධ ආකාරයෙන් මාරාන්තික හානි ඇති කරන්න ඕන. එතන මෙන්න මේ වාගේ ජීවීන් තමයි අපි ජෛව කාරකයන් වශයෙන් යොදාගන්නේ. එතකොට මේ යොදා ගන්න ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනයේ ප්‍රධාන අවදීන් තුනක් ස්ටේජස් තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේවට අපි කියනවා ස්ටේජස් කියලා. there are 3 stages කියලා සමහරු කියයි. මේකේ අවදීන් අවස්ථා නැත්තම් මට්ටම් තුනක් තියෙනවා. මේකෙන් පළවෙනි එක තමයි දැන් මේක ඇත්තටම ළමයි අපි කරන්න ඕන දෙයක් නෙමෙයි. ඉබේම සබාධම් විසින් කරන දෙයක්. මොකක්ද වෙන්නේ? ස්වභාවිකව ජෛව පාලකයන් විසින් පලිබෝධ ගහණය කළමනාකරණය කරනවා. ජෛව පාලකයෝ ඇවිල්ලා ඉබේම පලිබෝධ ගහණය මැනේජ් කරනවා, හසුරුවනවා. ඒක පළවෙනි එක. ඒක ඉබේම නැත්තම් සබාධම් යටතේ ඉබේ සිදුවන ක්‍රියාවක්. මේක අපි කවුරුත් වළක්වන්නවත් ඇති කරන්නවත් ඕනේ. මේක අපිට දක්වත හැකි ඉබේ සිදුවන්නක් කියලා. මෙන්න දෙවෙනි ක්‍රියාව. මොවුන් ස්වභාවිකව ඇත්තටම කිව්වොත් පලිබෝධ ගහණය විභව මට්ටමේ තියාගන්නවා. ඒ නිසා කාටවත් මේ ගැන ඇගිලි ගහන්න දෙයක් නැහැ. මෙන්න ළමයි දෙවෙනි ක්‍රියාව. ජෛව කාරකයන් බෝකර පරිසරයට මුදා හරිනවා. මේකට සමහරු කියනවා ළමයි ජෛව කාරකයන් ගුණනීය කිරීම කියලා. මල්ටිප්ලිකේෂන් හෙවත් ගුණනීය කිරීම කියලත් මේකට කියනවා. අපි කරන්නේ මොකක්ද? ස්වභාවිකව හමු වන ජෛව කාරකයෝ අර ඉබේ ඉන්න කට්ටිය ස්වභාවිකව ලබා දෙන මර්ධන මට්ටම ප්‍රමාණවත් නැතිනම් අපි මොකද්ද කරන්නේ? කෘත්‍රිමව ඒගොල්ලන්ව බෝ කරලා පරිසරයට මුදා හරිනවා. අවශ්‍ය නම් ලංකාවේ මදි නම් පිටරටින් ගෙනල්ලා අපිට මේගොල්ලන් මුදා හරින්න පුළුවන්. ලංකාවේ ඉන්න කට්ටිය මදි නම්. තුන්වෙනි උපක්‍රමයකට අපි යන්න පුළුවන් ජෛව කාරකයන් සංරක්ෂණය කිරීම. ඒ කියන්නේ ඉන්න ජෛව කාරකයන්ට ලොකු තර්ජනයක් ඇති වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට ස්වභාවිකව යැපෙන්නත් විදිහක් නැත්නම් ඒගොල්ලෝ හඳුන්වා දුන්නත් ඒගොල්ලන්ට මේ පරිසරයේ ජීවත් වෙන්න බැයි නම් අපි ඒගොල්ලෝ කන්සර්වේෂන් කරනවා. මේ යටතේ අපි කරන්නේ ඒගොල්ලෝ අරගෙන ගිහිල්ලා කිසියම් තැනක දාලා ආපහු මුලින් ඉඳලා සංරක්ෂණය කරනවා. මෙන්න මේකට අපි කියනවා හමු වන ජෛව කාරකින්ට වඩාත් හිතකර පරිසර තත්ත්ව ලබා දී ඔවුන් තහවුරු කිරීම හෙවත් රැක ගැනීමක් කරනවා. එතකොට ළමයි මේ යටතේ හමු වන ජෛව කාරකයන් අපට ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. එකකට අපි කියනවා පරපෝෂිතයන්, අනික් කට්ටිය විලෝපිකයන් වෙනවා, අනික් කට්ටිය ව්‍යාධි ජනකයන් වෙනවා. ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය සඳහා යොදා ගන්න පුළුවන් ජෛව කාරක ප්‍රධාන ආකාර තුනකට බෙදෙනවා. පරපෝෂිතයන්, විලෝපිකයන් හා ව්‍යාධි ජනකයන්. අපි ඉස්සෙල්ලම බලමු කවුද මේ පරපෝෂිතයන් කියන්නේ කියලා. මේගොල්ලන්ට සමහරු කියනවා ළමයි පැරසයිට්ස්ලා කියලා. පරපෝෂිතයින්ට සමහරු කියනවා පැරසයිට්ස්ලා කියලා. මේගොල්ල පලිබෝධයන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවල ඇවිල්ලා ඒගොල්ලන්ගේ දේහය මත හෝ තුල යැපෙනවා.
මේකේ විශේෂ ලක්ෂණයක් තමයි ළමයි බොහෝ විට මේ වෙලාවේදී පලිබෝධයා ප්‍රමාණයෙන් විශාලයි. හුඟක් වෙලාවට පලිබෝධයා ප්‍රමාණයෙන් විශාලයි. ඒ මත යැපෙන පරපෝෂිතයා ඊට වඩා ප්‍රමාණයෙන් කුඩයි. ඒ මත යැපෙන පරපෝෂිතයා ඊට වඩා ප්‍රමාණයෙන් කුඩයි. මෙයාගෙන් පෝෂණය ලබා ගන්නවා. මෙන්න මේකට අපි කියනවා පරපෝෂිත සම්බන්ධතාව කියලා. පලිබෝධයන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවල ඔවුන්ගේ දේහයේ මත හෝ තුලයි යැපෙන්නේ. මෙයින් පලිබෝධයාට ක්ෂණික මරණයක් අත්වෙන්නේ නැහැ. බොහෝ විට පරපෝෂිතයා තම ධාරකයාට වඩා දේහ ප්‍රමාණයෙන් කුඩයි. මේ කියලා තියෙන්නේ ওই ලක්ෂණය තමයි. මේකට උදාහරණ අපිට දක්වන්න පුළුවන්. අපි මේ යෝජනා කරලා තියෙන ළමයි උදාහරණ මේ සඳහා තියෙන එක්සැම්පල්ස් තමයි මේ දක්වලා තියෙන්නේ. එක්කෙනෙක් තමයි ළමයි එක උදාහරණයක් තමයි මේ පොල් පත්‍ර කනින්නා හෙවත් ප්‍රමුඛතිකා කුමිංගි කියලා එක්කෙනෙක් ඉන්නවා. දැන් මෙහිමයි මේ පලිබෝධ හානිය ලංකාවට ආවේනික දෙයක් නෙවෙයි. මේක පසුපසින් යම් සිද්ධියක් තියෙනවා. අපි සම්පූර්ණ සිද්ධි ජාලය මෙතන කතා කරන්න යන්නේ නැහැ. 1974 දී පමණ තමයි මේ පලිබෝධයා ගැන වාර්තා වුණේ. මේ පලිබෝධයා ළමයෝ ලංකාවේ හමුවුන් නැති වෙනකොට ඒ වෙනකොටත් හැබැයි ජාවා, මැලේසියා, සුමාත්‍රා වැනි සමහර පොල් වගා කරන හවායි වැනි සමහර පොල් වගා කරන රටවල් ඉඳලා තියෙනවා. කේරළේ ඉඳලත් නෑ මම දන්නේ විදිහට. නමුත් මේ හදිසියෙම ලංකාව තුල මේ පලිබෝධයාගේ හානි වාර්තා වෙන්න පටන් ගත්තා. ඒක බොහොම සිද්ධාත් සිද්ධියක්. ඉස්සෙල්ලම පලිබෝධ හානි වාර්තා වුණේ ගල්කිස්ස ප්‍රදේශයේ. ඊට දින කිහිපයකට පස්සේ මේ හානිය ත්‍රිකුණාමලෙනුත් වාර්තා වුණා. ඒ කියන්නේ මේ හානිය ඉතා ශීඝ්‍රයෙන් රට තුළ පැතිර යන බව පෙනී ගියා. මෙයාට අපි කියනවා ප්‍රමුඛතිකා කුමිංගි හෙවත් පොල් පත්‍ර කනින්නා කියලා. දැන් පොල් ශාකයේ පත්‍රයේ මෙහෙම තියෙනවා නම් ළමයි පොල් කොළේ ඔහොම තියෙනවා නම් මෙයා මේ පොල් කොළේ අපිච්ච දේ කනවා මෙහෙම zigzag හැඩයට. පොල් කොළේ මෙන්න මෙහෙම zigzag ආකාරයෙන් කාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? මේ අපිච්ච දේ හා හරිතප්ල සහිත කොටස කාපුවාම ප්‍රභා සංශ්ලේෂක වර්ගඵලය අඩු වෙනවා. අස්වෙන්න අඩු වෙනවා. අවසානයේ මුළු පත්‍රයේම දුමුරු ගහිලා ශාකය මිය යනවා. ඒතර මේ පලිබෝධ හානිය ආවේ කොහෙන්ද කියන එක ගැන විවිධාකාර මතපල වුණා. මේ ගැන සොයා බැලුවා. ඒදී පෙනී ගියා කවුරු හරි කූට කණ්ඩායමක් විදේශිකයින් කණ්ඩායමක් සිතාමතා මේ පලිබෝධය සංචාරක කලාපයේ ඉඳලා සංචාරක හෝටලයක ඉඳලා ලංකාව පුරා බෙදා හරින උත්සාහ කළා කියලා. මේකට සම්බන්ධව විවිධ ප්‍රවාද ප්‍රකාශයටපත් වුණා. උදාහරණයක් කිව්වොත් මේ ඒ ප්‍රදේශයේ තියෙන හෝටලයකින් විශේෂ බ්‍රීෆ් කේස් එකක් හම්බෙලා තියෙනවා. ගෙවත් ඇති 70 ගණන් කියද්දි අද තරම් මේ කොළඹ හා ඒ තදාසන ප්‍රදේශ ජනාකීර්ණ නැතුව ඇති. එතකොට මේ බ්‍රීෆ් කේස් එක ඇතුලේ කිසියම් පොල් කොළ වගේක් ඒ වගේම කෘමියෙකුගේ මල ද්‍රව්‍ය වශයෙන් සැකකල හැකි ද්‍රව්‍ය හම්බ වුණා. ඒ සමග මේකේ හිටපු විදේශිකයෝ දෙන්නෙක් එකපාරට අතුරුදහන් වුණා. මේ වගේ සිදුවීම් වලින් පස්සේ මේ පලිබෝධයා විශාල තර්ජනයක් බවට පත් වුණා. මේක ලොකු හදිසි අවස්ථාවක් බවට පත් වුණා. මොකද ලංකාවේ පොල් වගාව සම්පූර්ණයෙන් මේමකින් විනාශ වී යාමේ දොරකඩටම ආවා. මේ අවස්ථාවේ රජය මොකද කළේ? වාණිජ්‍ය වශයෙන් මේ කෘමිනාශක මිලදීගෙන වගාවට යොදන්න උනන්දු වෙන්නේ නැතුව මේකට විකල්පයක් වශයෙන් කළේ මොකක්ද? මෙන්න මේ ජෛව කාරකයින් ආනයනය කළා. ආනයනය කරලා වගාවට මුදා හැරියා. කවුද? ඇකිසොකාරිස් ප්‍රොමොකොතිකේ, ඩිමෝකියා ජවනිකා, පෙඩියෝබියස් පාවියුලස්. කෙටි කාලයක් තුළ මොකද වුණේ? ඒගොල්ලෝ මේ පලිබෝධ ගහණය තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන ඒක හානි කර නොවන මට්ටම දක්වා අඩු කළා. අදටත් ලංකාවේ බොහොම කලාතුරකින් මේ කොකනට් ලීෆ් මයින හෙවත් පොල් පත්‍ර කනින්නා හෙවත් ප්‍රමුඛතිකා කුමිංගිගේ හානිය වාර්තා වෙනවා. නමුත් ඒක මහා පරිමාණව වාර්තා වීමක් දක්වා යනවා. ඒ නිසා අපි මේ විදිහට ඒක
පාලනය කරගත්තා. මෙන්න එක උදාහරණයක් කෘමි පලිබෝධ සඳහා ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය යොදාගත් අවස්ථාවක්. ඒ වගේම තව එක්කෙනෙක් තමයි තේ දලඹුවා. තේ දලඹුවාගෙනම හෝමෝනා කොෆෙරියා මෙයා මර්ධනය කරන්න යොදා ගන්නවා මැක්‍රොසෙන්ට්‍රස් හෝමෝනය කියන එකෙන්. මේ සම්බන්ධව එක්තරා අතීත සිද්ධියක් තියෙනවා. එක්තරා කාලයක මීට වසර ගණනාවකට කලින් මම හිතන්නේ මේ 60 දශකයේ විතර ලෝකයේ එක්තරා යුද්ධයක් ඇති වුණා. ලෝකේ රටවල් අතර මම දන්නේ මට මතක කොරියානු හරි මොනවා රටවල් අතර යුද්ධයක් ඇති වුණා. මේ යුද්ධයත් එක්ක ලෝකයේ සමහර නැව් මාර්ග වැසී ගියා. යුද්ධය නිසා මේ නැව් මාර්ග ඔස්සේ රටවල් අතර වෙළඳාම කරන්න බැරි වුණා. මේ අවස්ථාවේ ලංකාවේ තේවලට විශාල ඉල්ලුමක් ආවා. මොකද අපිත් සමග සමහර තරඟයේට ලෝක වෙළඳපොළට තේ නිෂ්පාදන ලබා දෙන සමහර රටවල් වලට තමන්ගේ තේ නිෂ්පාදන අලවියට ඉදිරිපත් කරන්න බැරි වුණා. මේ නැව් මාර්ග සම්බන්ධ ගැටලුව නිසා. මේක ශ්‍රී ලංකාවේ තේ වගාවට ස්වර්ණමය අවස්ථාවක් වුණා. හොඳ මිලක් අපේ තේ වලට ලැබුණා. අනික් පැත්තෙන් තව ප්‍රශ්නයක් මතුවුණා. මේ ලෝක වෙළඳපොළේ ඇතිවන ඉල්ලුමට සරිලන්ට අපට තේ නිෂ්පාදනය දෙන්න බැරි වුණා. ඒ නිසා අවශ්‍ය වුණා කොහොමද කෙටි කාලීන වශයෙන් අපේ රටේ තේ නිෂ්පාදනය ඉහළ නංවන්නේ කියන ප්‍රශ්නය ජනතාවට එල්ල වුණා. රටට එල්ල වුණා. මේකට උත්තරයක් වශයෙන් එවකට හිටපු රජය කළේ විදේශීය විශේෂඥයින් කණ්ඩායමක් රට තුළට ගෙන්වා ගත්තා. මේගොල්ල අපේ රටේ තේ වගාව පරීක්ෂා කළා. මේගොල්ලන්ට බාර දීපු කාර්යය මිෂන් එක උනේ කොහොමද කෙටි කාලයක් තුළ ලංකාවේ තේ අස්වැන්න වැඩි කරන්නේ. මේගොල්ල තේ වගාව පරීක්ෂා කරලා බලපුවහම මේගොල්ල දැක්කා මේ තේ වතු වල තියෙනවා ඇල්බීසියා, ග්‍රැවීලියා ආදී වශයෙන් සෙවන ශාක. ඒකට හේතුව තේ ශාකය කියන්නේ ළමයි ෂේඩ් ලවිං ප්ලාන්ට් එකක් ඒවා සෙවන ප්‍රිය ශාකයක්. ඒ නිසා තේ ශාක වලට සෙවන ලබා දෙන්න තේ වතු වල දෙවන්ත ගස් තියෙන්නේ. ඇල්ස්ටෝනියා, එහෙම නැත්නම් ඇල්බීසියා, ග්‍රැවීලියා ආදී වශයෙන්. මේ ගස් මගින් තමයි තේ වගාවට අඩු සෙවනක්, අඩු ආලෝක තත්ත්වයක් ලබා දෙන්නේ. ඒගොල්ලෝ කිව්වා මේ තේ වල අස්වැන්න ක්ෂණිකව වැඩි කරන්න නම් අපි මේ සෙවන ශාක ඉවත් කරලා තේ වගාවට වැඩි ආලෝක තීව්‍රතාවක් ලබා දෙමු. එතකොට වඩා හොඳින් ප්‍රභා සංශ්ලේෂණය වෙලා වඩා වැඩි අස්වැන්නක් ලැබෙයි කියලා. එකඟ වුණා. ඉතා කෙටි කාලයක් තුල මේ තේ වගාවේ තිබිච්ච දැවැන්ත සෙවන ශාක බිම හෙළුවා. හරි. තේ වගාවට වැඩි ආලෝක තීව්‍රතාවක් ලැබුණා. ප්‍රතිඵලයේ උනේ ලැබුණු අස්වැන්න වැඩි වුණා. සන්තෝෂයටපත් වුණා. හැබැයි මේ තත්ත්වයේ පැවතුනේ ටික කාලයක් විතරයි. මොකද උනේ? ඔය කාලේ වෙනකම්ම තේ වගාවට ප්‍රධාන පලිබෝධයක් කියලා සැලකිය යුතු මට්ටමක පලිබෝධයක් තිබුණේ නැහැ. ඒකට හේතු කීපයක් බලපෑවා. සමහරු මතයක් පළ කරනවා තේ හිවත් කැමීලියා තියා ශාකය ලංකාවට ආවේනික ශාකයක් නෙවෙයි. තේ ශාකය ලංකාවට ආවේනික ශාකයක් නෙවෙයි. මේක චීනය හෝ කාම්බෝජයේ සම්භවය ලැබලා ලංකාවට මුලින්ම තේ ශාක ගෙනාවේ 1866. සර් ජේම්ස් ටේලර් විසින්. ඉතින් තේ ශාකය ලංකාවට හඳුන්වා දුන්නේ මෑත කාලයේ නිසා එතකොට අවුරුදු 100ක්වත් ගත වෙලා නැහැ මේ සිද්ධිය වෙනකොට. ඒ නිසා විශේෂ පලිබෝධයකට තේ වගාව අරක් ගන්න තරම් ප්‍රමාණවත් කාලයක් ඇති වෙලා තිබුණේ නැහැ. අනික් අතට තේ වගාව යුරෝපියන් ඉතාම ප්‍රවේශමෙන්, ඉතාම සැලකිල්ලෙන්, ඉතාම පිළිවෙලට කරගෙන ආවා. මේ නිසා වගාවේ කරන අපි කියන්නේ ඔය නරක නැත්තම් අපි කියන ඔය නරක ක්‍රියාවන් නිසා නැත්තම් අපි වග විභාගයකින් තොරව කරන ක්‍රියාවන් නිසා ජීවීන් පලිබෝධ බවට පත්වීමට තිබුණු ඉඩකඩ ගොඩාක් අවම වුණා. ඉතින් මෙන්න මේ වගේ ඊටාම පිළිවෙලට වගා කරපු තේ වගාවක් තමයි යුරෝපියන් අපට පවරලා 1948 රට හැරගියේ. ඊට පස්සෙත් හැබැයි යම් කාලයක් යන අදටත් මේ තේ වගාව ඒ යුරෝපීය ස්ටෑන්ඩඩ්ස් වලට බොහෝ දුරට සමානව පවත්වාගෙන යාමට මේ සමාගම් ආදී උත්සාහ කරනවා. ඉතින් මේ වගේ පිළිවෙලට කරන වගාවක් තුල පලිබෝධ රෝගහානි ඇතිවීමට තියෙන අවකාශය ගොඩාක් අවමයි. ඒ නිසා මේ කාලේ වෙනකොට තේ වගාවට සැලකිය යුතු පලිබෝධයේ හිටියේ නැති තරම්. නමුත් මොකද වුනේ? දැන් මේ ක්ෂණිකව වැඩි අස්වැන්නක් ලබා ගන්න කියලා මේ දැවැන්ත සෙවන ශාක ඉවත් කරනවත් එක්කම
කෙටි කාලයක් ඇතුළත මෙන්න තේ වගාවට විශාල හානියක් වාර්තා වෙනවා. මොකක්ද මේ හානිය? තේ ගුල්ලා නම් පලිබෝධේ කවදාවත් නොහිතපු කෙනෙක් තේ ශාකයට හානි කරන්න පටන් ගන්නවා. මේ තේ ගුල්ලාගේ විද්‍යාත්මක නාමය සයිලබෝරස් ෆෝනිකේටස්. මෙහෙම පලිබෝධයක් මීට කලින් ඉඳලා නැහැ. නමුත් පසු කාලීනව තේ වගාව ආරම්භ කරලා මේ අපි තේ වගාවේ සෙවන ශාක අයින් කරනවත් එක්කම මෙන්න පසු කාලීනව පලිබෝධයක් ලෑස්ති වුණා. කවුද? තේ ගුල්ලා හෙවත් ටී ෂොට් හෝල් බෝරර් හෙවත් සයිලබෝරස් ෆෝනිකේටස්. මෙයා කරන්නේ මොකක්ද? පැන්සලක ප්‍රමාණයේ තියෙන පෙන්සිල් තික්නස් එක තියෙන තේ රිකිලි විදිනවා සර්පිලාකාරව විදලා බිත්තර දානවා. මේකෙන් පිටවන කීටයින්ගේ කෑමට මේ සුහුඹුල් ගුල්ලෝ මේක ඇතුලේ දිලීර වගා කරනවා. එම්ෆෝසියා කියන දිලීරේ වගා කරනවා. ඒ නිසා මේ මගින් තේ ශාකයේ පෝෂක ලබා ගැනීමක් කරන්නේ නැහැ. තේ ශාකයේ මත පරපෝෂී වෙන්නේ නැහැ මේ තේ ගුල්ලා. හැබැයි එක දෙයක් වෙනවා. මොකක්ද? මෙහිම ශාකයේ ඇතුළ විදපුවම අපි කියනවා කැවිටිස් නැත්නම් ගැලරිස් හදනවා කියලා. ඒ මගින් තේ ශාකයේ සන්ධාරණ ශක්තිය අඩාල වෙනවා. සුළඟට ඇද වැටෙනවා. මේ තුවාල හරහා ද්විතීයික ආසාදන ඇති වෙන්න පුළුවන්. සනාල කලාප වලට හානි වෙනවා. මේ වගේ ගැටලු තියෙනවා. ඒ නිසා මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. කොහොමුණත් මේ ෂොට් හෝල් බෝරගේ හානිය ආපුවාම අපිට අනපේක්ෂිත විදිහට ඔන්න තේ අස්වැන්න ආපහු අඩු වෙන්න පටන් ගත්තා. දැන් මේක මෙතනට හේතුව මොකක්ද කියලා සොයා බැලුවා. හේතුව සොයා බැලීමේදී පෙනී ගිය මේ වගේ දෙයක් ළමයි. මේ දක්වා කාලයක් සෙවන ශාක මත යැපුණු පලිබෝධ එක් තමයි මේ සයිලබෝරස් ෆෝනිකේටස් හෙවත් ෂොට් හෝල් බෝරර් කියන්නේ. අපි සෙවන ශාක ඉවත් කරනවත් එක්කම මොකද උනේ? එයාට යැපෙන නිකේතනයක් නෑ. එයා වහාම අනුවර්තනය වුණා තේ වගාවට හානි කරන්න. ඒතකොට මොකද උනේ? මෙයා තමයි තේ වගාවේ නම්බර් 1 පෙස්ට් බවට පත් වුනේ. මේ දක්වා සැලකිය යුතු පලිබෝධයක් නොසිටි තේ වගාව මේ අපි ගත්ත වැරදි තීරණය මගින් ප්‍රධාන පලිබෝධයක් බෝ කරගත්තා. දැන් කොහොමද ඉතින් මේ සයිලබෝරස් ෆෝනිකේටස් මර්ධනය කරන්නේ? ආපහු අර විශේෂඥයින්ගෙන්ම උපදෙස් පැතුවා. ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ගහන්න තේ වගාව ඩෙල්රීන්. පලිබෝධ නාශකයක් තිබුණා ඩෙල්රීන් කියලා. මේක ගහන්න තේ වගාවට. ගැහුවා තේ වගාවට ඩෙල්රීන්. ගැහුවා තේ වගාවට ඩෙල්රීන්. ප්‍රශ්නයක් නැහැ. ඔව් බලාපොරොත්තු වෙන විදිහටම සයිලබෝරස් ෆෝනිකේටස් හෙවත් තේ ගුල්ලා මර්ධනය වුණා. යම් කාලයක් යනකම් ආපහු දළු අස්වැන්න වැඩි වුණා. හැබැයි වැඩි කාලයක් ගියේ නෑ. මොකද වුනේ? මෙන්න දැන් තව පලිබෝධයක් දෙවනුව තේ වගාවට හානි කරන්න පටන් ගත්තා. එයා තමයි මේ කියන හෝමෝනා කොෆෙරියා හෙවත් ටී ටෝට්‍රික්ස් දලඹුවා. මේ දලඹුවාට තව නමක් තමයි ළමයෝ ටී ටෝට්‍රික්ස්. ටී ටෝට්‍රික්ස් දලඹුවා. මෙයාගේ විද්‍යාත්මක නාමය හෝමෝනා කොෆෙරියා වෙනවා. මෙයා තේ වගාවට හානි කරන දලඹුවෙක්. මෙයා කරන්නේ තේ ශාකයේ පත්‍ර කාදානවා. සොයා බැලුවා හදිසිය කොහොමද මේ තේ ගුල්ලා හෙවත් ෂොට් හෝල් බෝරර්ට පස්සේ තේ ගුල්ලාට අපි කියනවා ෂොට් හෝල් බෝරර් කියලා. කොහොමද මේ ෂොට් හෝල් බෝරර්ගේ පිටිපස්සෙන් හෝමෝනා කොෆෙරියා ආවේ කියලා සොයා බැලුවා. මේදී පෙනී ගිය දෙයක් තමයි අපි ෂොට් හෝල් බෝරර් හෙවත් සයිලබෝරස් ෆෝනිකේටස් මර්ධනය කරන්න යොදපුවාම ඩෙල්රීන් කියන කෘමිනාශකය ඒ මගින් සයිලබෝරස් ෆෝනිකේටස් තේ ගුල්ලා මර්ධනය වන අතරම මේ හෝමෝනා කොෆෙරියා කියන තේ දලඹුවා මර්ධනය කරගෙන හිටපු එයාගේ ස්වභාවික සතුර හෙවත් එයාව මරාගෙන කන එක්කෙනත් මර්ධනය වෙලා. එතකොට මෙයාව මරාගෙන කන්න කෙනෙක් නැත්තම් මොකද වෙන්නේ? ක්ෂණිකව මෙයාගේ ගහණය ඉහළ යනවා. ඒකයි මේ වෙලා තියෙන්නේ. මේක නිකන් සංසාරගත වෛරයක් වගේ.
එක්කෙනෙක් මර්ධනය කරද්දී තව එක්කෙනෙක් ඒකට ලෑස්ති වෙනවා. ඉතින් මේක ඉවරයක් නෑනේ. ඒ නිසා දැන් රජය කල්පනා කළා මේ හෝමෝනා කොෆිරියා මර්ධනය කරන්න තව කිමිකල් එකක් ගැහුවොත් එයා මර්ධනය වෙලා තව පලිබෝධයක් මතුවේ. ඒ නිසා මේ චක්‍රය කඩන්න ඕන කියලා ආපහු කෙමිකල් යෙදීමක් කරන්න නැතුව ආනයනය කළා එක්තරා ජෛව කාරකයෙක්. අනේයාට අපි කියනවා මැක්‍රොසෙන්ට්‍රස් හෝමෝනේ කියලා. එයාට අපි කියනවා මැක්‍රොසෙන්ට්‍රස් හෝමෝනේ කියලා. එහෙනම් තේ වගාවට ඉස්සෙල්ලා හානි කරපු සයිලෝබෝරස් ෆෝනිකේටස් මර්ධනය කරන්න ගිහිල්ලා මේ තත්ත්වය ඇති කරගත්තේ. ඒක මර්ධනය කරන්න යොදාගත්තා මැක්‍රොසෙන්ට්‍රස් හෝමෝනේ කියන ජෛව කාරකය. ඔය වගේම ළමයෝ පොල් වගාවට හානි කරන එක්තරා දරඹුවෙක් ඉන්නවා. එයාට අපි කියනවා යාපක පත්‍ර මතයි යැපෙන්නේ ඔපිසීනියා ඇරනුසිල්ලා කියලා කියනවා. මේ ඔපිසීනියා ඇරනුසිල්ලා කියන දලඹුවා මර්ධනය කරන්න අපි කියනවා මෙයාට කොකනට් කැටපිලර් කියලා නැත්නම් පොල් දලඹුවා කියලා කියනවා. මෙයා මර්ධනය කරන්න අපි යොදා ගන්නවා බ්‍රැකන් හෙබටර් කියන ජෛව කාරකය. ඒ වගේම තව කෙනෙක් යොදා ගන්නවා ටිකක් දිග නමක් එරිබෝරස් ට්‍රොකැන්ටරේටස් යොදා ගන්නවා. බ්‍රැකන් හෙබටර් හෝ එරිබෝරස් ට්‍රොකැන්ටරේටස් යොදලා අපිට පුළුවන්කමක් තියෙනවා ඔපිසීනා ඇරනුසිල්ලා කියන පොල් දලඹුවාව මර්ධනය කරන්න. ඒ ගැන තමයි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය යටතේ මේ පරපෝෂණ යොදා ගන්න හැටි. අපි කතා කළේ පලිබෝධයෙන් පාලනය කරන්න යොදා ගන්න පරපෝෂණ ගැන. දෙවෙනුව අපිට හමු වෙනවා වල් පැලෑටි. මේ වල් පැලෑටි මර්ධනය කරන්නත් අපිට මේ විදිහටම ජෛව කාරක යොදා ගන්න පුළුවන්. උදාහරණයක් තමයි ඒක වල් පැලෑටියක්. මෙයාගේ විද්‍යාත්මක නාමය ලැන්ටානා කැමාරා. මේකට සාමාන්‍ය විවහාරය කියනවා ගඳපාන කියලා. සමහර පැතිවල කියනවා ළමයෝ මේකට හිඟුරු කියලා. හිඟුරු නෙමෙයි හිඟුරු කියලා කියනවා. මේක ඊට අලංකාර පුෂ්ප හටගන්න ශාකයක්. මේක මල් වර්ගයක් කියලා මිනිස්සු වැරදියට වගා කරලා තමයි මේ වැඩේ උනේ. ලැන්ටානා කැමාරා කියන වල් පැලෑටිය මර්ධනය කරන්න අපි යොදා ගන්නවා ටෙලෝනිමියා ස්ක්‍රිපියුලෝසා කියන ජෛව කාරකය. ටෙලෝනිමියා ස්ක්‍රිපියුලෝසා. එයාට පුළුවන් මේ ලැන්ටානා කැමාරා මර්ධනය කරන්න. මේ වගේම ලංකාවේ ගැටලුවක් නන් නෙවෙයි යුරෝපයේ විශේෂයෙන්ම රුසිය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල තියෙන වල් පැලෑටියක් තමයි කටුපතොක්. ඕස්ට්‍රේලියාවේ තියෙන ළමයි ටිකක් ඔය වර්ෂාව අඩු ප්‍රදේශ ඒ පැතිවල තියෙන විශාල හානිකර ශාකයක් තමයි මේ කටුපතොක්. එයා මර්ධනය කරන්න ජෛවකාරක වශයෙන් යොදා ගන්නවා කැක්ටෝබ්ලාස්ටිස් කැක්ටෝරම් කියන ජීවියාව. වල් පැලෑටිය කටුපතොක් හෙවත් ඔපුන්ටියා ඩිලෙනි මර්ධනය කරන්න යොදා ගන්න ජෛවකාරකයා කැක්ටෝබ්ලාස්ටිස් කැක්ටෝරම් වෙනවා. මේ වගේම තව එක්කෙනෙක් තමයි ලංකාවට හඳුන්වා දීපු නැත්නම් ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටියක් තමයි ළමයි ඊකෝනියා ක්‍රැසිපස් හෙවත් ජපන් ඩබර. මෙයා මර්ධනය කරන්න යොදා ගන්න ජෛව කාරකයට අපි කියනවා නියෝචැන්ටිනා ඊකෝනියේ කියලා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා මේ සැල්වීනියා මොලිස්ට්‍රා. සැල්වීනියා මොලිස්ට්‍රා කියන පලිබෝධය නැත්නම් වල් පැලෑටිය මර්ධනය කරන්න අපි යොදා ගන්නවා පෝලීනියා ඇකියුමුනාටා කියන ජෛව කාරකයා නැත්නම් පත්‍ර කීඩයක්. දැන් ඔතෙන්දී අපිට ඔය සැල්වීනියා ගැනත් පොඩි විස්තරයක් මතක් වෙනවා. ළමයි මේ සැල්වීනියා කියන ශාකය ලංකාවට ආවේනිකව තිබුණු ශාකයක් නොවන බව තමයි කියවෙන්නේ. මෙයා ජලජ වල් පැලෑටියක්. හැබැයි මේ විස්තර පොත්වල නැහැ. මේක ප්‍රවාදයක්. ඔබ දන්නවා දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භනකොට ශ්‍රී ලංකාවේ එංගලන්තය යටත් වෙච්ච දෙයක්. එතකොට එංගලන්තය ආදී රටවල් බය වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ විරුද්ධ පාක්ෂික රටක් වුණු මේ සංග්‍රාමයේදී ජපානය හෝ ජර්මනිය ශ්‍රී ලංකාව ආක්‍රමණය කරලා අල්ලගන්නේ කියලා. මොකද මේක පිහිටලා තියෙන ටිකක් දුරස් තත්ත්වේ. මේක රැක ගැනීම අමාරුයි. අනික යුදෝපක්‍රම වශයෙන් යුද්ධයකදී අපි ඔය ත්‍රිකුණාමලී වරාය ආදී වැදගත් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ නිතරම බයෙන් ඉඳලා තියෙනවා මේ ජර්මන් කාර්යෝ හරි ජපාන්ු හරි ඇවිල්ලා ගුවන් යානා වලින් ඇවිල්ලා ආක්‍රමණය කරලා ලංකාව අල්ලගන්නේ කියලා. ඒගොල්ලන්ට තර්ජනයක් වෙන්න, ඒගොල්ලන්ට හානි වෙන්න මෙහෙම දෙයක් කළාම ඔබ දන්නවා වියලි කලාපේ පුරා වැව් තියෙනවා. විශාල වැව් තියෙනවා. ඒගොල්ලෝ මොකද කළා කියන්නේ මේක අපි දන්නේ නැහැ. මේ වැව් වලට බෝ කළාලු සැල්වීනියා කියන වල් පැලෑටිය.
එතකොට මොකද වෙන්නේ? මුළු වැවම කෙටි කාලයක් තුළ සැල්වීනියා වලින් වැහෙනවා. වැහෙනවත් එක්කම මේක කොළ පාටයි. ඈතට අහසට පේන්නේ මේක තලකොළ පිටියක් වගේ. ඒතර යුරෝපියන්ගේ අරමුණ වෙලා තියෙන බැරි වෙලාවත් ජර්මන් කාරයෝ හරි ජපන්නු හරි ලංකාව ආක්‍රමණය කරන්න ආවොත් මේ තියෙන සැල්වීනියා සහිත වැව් තලකොළ පිට්ටනි කියලා වැරදියට හිතාගෙන ඒවාට ගුවන් යානා ගොඩ බෑමට ගිහිල්ලා දියේ ගිහිල්ලා මියයි කියලා කල්පනා කළා. ජපන්නුවත් ජර්මන් කාරයවත් එහෙම ලංකාව ආක්‍රමණය කරන්න ආවෙත් නැහැ. වරක් නම් කොළඹට බෝම්බ දාලා ගියාලු. ඒ වෙනුවට ඒගොල්ලා මේ පැත්ත බැලුවේවත් නැහැ. හැබැයි ඒ වෙනුවට මොකද්ද උනේ? අපේ රටේ වැව් වලට විශාල ගැටලුවක් එකතු වුණා. සැල්වීනියා මොලෙස්ටා කියන වල් පැලෑටිය. දැන් කොහොමද මේ වල් පැලෑටිය මර්ධනය කරන්නේ? මේ අර්ථයේ විවිධාකාර අදහස් ආවා. යාන්ත්‍රිකව කූඩ මගින් එකතු කරන්න කල්පනා කළා. මේක යාදන වැඩක් නෙමෙයි. කූඩයක් එකතු කරද්දී කූඩ 10ක් බෝ වෙනවා. එහෙම නැත්නම් කෙමිකල්ස් ගහන්න විදියක් නැහැ. මේක ජලජ වල් පැලෑටියක්. වැව් වලට වල්නාශක ගහන්න ගියාම එහෙම නම් ඉතින් මුළු වැවේ තියෙන ජලයේම වල් පැලෑටි වලට විෂ වෙන මට්ටමට ගහන්න එපා. මොන එහෙම කරන්න බෑනේ. අනික වැව් වල ජලය පාරිභෝජනය කරනවා පානීය කිරීමට. ඉතින් මේ වෙලාවේ මේ මොකද කළේ? ඒගොල්ල මේකට විකල්පයක් වශයෙන් ජෛව විද්‍යාත්මක පලිබෝධකාරකයක් හඳුන්වා දුන්නා. එයාට තමයි අපි මේ කිව්වේ පෝලීනියා ඇකියුමිනාටා කියලා. එයාට තමයි අපි කිව්වේ පෝලීනියා ඇකියුමිනාටා කියලා. එයාට පුළුවන්කමක් තිබ්බා සැල්වීනියා වල් පැලෑටිය විනාශ කරන්න. ඔන්න තව උදාහරණයක්. ඊළඟට රෝගකාරක වශයෙන් අපට ජෛවකාරකයන් යොදා ගන්න පුළුවන්. මේ අර්ථය අපිට හමු වෙනවා ගොයම් වගාවේ හමු වන දිලීර රෝගය. මොකක්ද? කොළපාළුව එහෙම නැත්නම් බ්ලාස්ට් කියන රෝගය. කොළපාළුවට තව නමක් තමයි ළමයි රයිස් බ්ලාස්ට් එකේවත් කොළපාළුව. රයිස් බ්ලාස්ට් කියන තත්ත්වය. එතකොට මේක මර්ධනය කරන්න අපිට මෙයා දිලීරයක් තවත් දිලීර මගින් ශ්‍රාවය කරන ප්‍රතිජීවකයක් වන කසු ගමසීන් යොදා ගන්න පුළුවන්. යම් ජීවියෙක් මගින් තමන්ගේ පරිවෘත්තීය ඵලයක් විදිහට වෙනත් ජීවීන්ට විෂද්‍රව්‍ය ශ්‍රාවය කළොත් ඒවට අපි කියනවා ළමයි ප්‍රතිජීවක හේවත් ඇන්ටිබයොටික්ස් කියලා. මේ අර්ථයේ වෙනත් දිලීර මගින් ශ්‍රාවය කරන ඇන්ටිබයොටික් එක තමයි කසු ගමසීන් කියන්නේ. ඒකට පුළුවන්කමක් තියෙනවා ගොයම් කොළපාළුව ඇති කරන පයිරිකියුලාරියා ඔරයිසී නම් දිලීරය මර්ධනය කරන්න. අපි ඊළඟට එනවා විලෝපිකයින් වෙතට. අපි දැන් කතා කළා ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය යටතේ පරපෝෂිතයින් පිළිබඳව දෙවන කණ්ඩායමට අපි කියනවා විලෝපිකයින් කියලා. අපි විලෝපිකයින්ට ඉංග්‍රීසියෙන් කියනවා ළමයි ප්‍රිඩේටර්ස්ලා කියලා. විලෝපිකයින් එහෙම නැත්නම් ප්‍රිඩේටර්ස්ලා. මේගොල්ලෝ මොකක්ද කරන්නේ? ගොදුර පසුපස හඹා ගිහිල්ලා අල්ලා ගන්නවා. එහෙම කරපුවාම පලිබෝධයාට ඒ මගින් ක්ෂණික මරණයක් අත්පත් වෙනවා. බොහෝ විට විලෝපිකයාගේ දේහය අදාළ පරපෝෂිතයාගේ දේහයට වඩා විශාලත්වයෙන් වැඩි. බොහෝ විට විලෝපිකයාගේ දේහය පරපෝෂිතයාගේ දේහයට වඩා විශාලත්වයෙන් වැඩි. මෙන්න උදාහරණයක්. වී වගාවට හානිකර පලිබෝධයක් ඉන්නෝ අපි කියනවා දුඹුරු පැල කීඩෑවා හෙවත් නිල පාවාටා ලූජෙන්ස් කියලා. මෙයා තමයි පලිබෝධයා. මෙයා මර්ධනය කරන්න අපි යොදා ගන්නවා ජලපාදිකයා, කටුස්සා, මයික්‍රොවිලියා, පිළිහුඩුවා, බත්කූරා, ඝාතක මකුණා වැනි උදවිය. එතකොට මේගොල්ලෝ ගිහිල්ලා දුඹුරු පැල කීඩෑවා අල්ලගෙන කනවා. ඒ වගේම විලෝපිකය යොදා ගන්න පුළුවන් වල් පැලෑටි සඳහා ගවයා ඒගොල්ල තලකොළ කනවා කියලා වල් පැලෑටි කාලා දායි. ඒ වගේම එළුවා වැනි ශීරපායි, ගවයා එළුවා වැනි ශීරපායි, තනකොළ කාපය නැත්නම් ග්‍රාස් කාප්, සිල්වර් කාප්, ඩොලර් කාප් කියලා කියන්නේ ඔක්කොම මසුන්. මේගොල්ල ශාකභක්ෂක මසුන් වෙනවා. ඒගොල්ල මේ පුළුවන් වල් පැලෑටි කාලා මරලා දාන්න. ඔය කුඹුරු වල එහෙම මේගොල්ල ඇති කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. යුරෝපයේ ආසියාවේ සමහර රටවල. ඊළඟට ව්‍යාධි ජනකයන්. අපි කතා කළා ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය යටතේ ළමයි පරපෝෂිතයන් ගැන, විලෝපිකයන් ගැන. තුන්වෙනි කණ්ඩායමට අපි කියනවා ව්‍යාධි ජනකයන් කියලා. එහෙම නැත්නම් මේගොල්ලන්ට අපි කියනවා පැතජන්ස්ලා කියලා. ව්‍යාධි ජනකයන් එහෙම නැත්නම් අපි කියනවා පැතජන්ස්ලා කියලා.
ළමයි ව්‍යාධි ජනකයන් හෙවත් පැතජන්ස්ලා මොකද කරන්නේ? මේ අදාළ පලිබෝධයාට රෝග ඇති කිරීමෙන් ඒගොල්ලෝ මර්ධනය කරනවා. යම් ශාකයකට හෝ ජීවියෙකුට රෝග ඇති කරන ජීවියෙක් ව්‍යාධි ජනකයෙක් වශයෙන් අපි හඳුන්වනවා. එහෙනම් කවුද මේ සඳහා දායක වන ව්‍යාධි ජනකයෝ කියලා කියන්නේ? ළමයෝ ව්‍යාධි ජනකයා කියන පුද්ගලයා මේ විදිහට පරිබෝධයාට රෝග ඇති කරලයි මර්ධනය කරන්නේ. බලමු මේ යටතේ හමුවන தත්ත්වය මොකක්ද කියලා. අපි ඉස්සෙල්ලම ගත්තොත් එහෙම පොල් කළු කුරුමිනියා. පොල් වගාවට හානි කරන කුරුමිනියෙක් ඉන්නවා පොල් කළු කුරුමිනියා. එයාගේ විද්‍යාත්මක නාමය ඔරික්ටස් රයිනෝසෙරස්. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මේ පොල් කළු කුරුමිනියාගේ ළමයෝ මෙන්න මෙහෙම තියෙනවා නිකන් අඟක් වගේ කෑල්ලක් කොහොම. මේකේ මොකුත් නෑ මේක නිකන් මේක අඟක් වගේ තියෙන හන්ද තමයි අර අඟක් වගේ තියෙන සතෙක් ඉන්නේ රයිනෝසෙරස් කියලා. නිසා මෙයාට කියනවා රයිනෝසෙරස් කුරුමිනියා කියලා. මෙයා පොල් වගාවේ පලිබෝධේ මෙයාව මර්ධනය කරන්න ඒ නමම තියෙන වෛරස් එකක් පාවිච්චි කරනවා. මොකද වෛරස් වලට විද්‍යාත්මක නම් නැහැනේ. ඔරික්ටස් රයිනෝසිරස්ව මර්ධනය කරන වෛරස් එක ඔරික්ටස් රයිනෝසිරස් වෛරස් කියලාම අපි හඳුන්වනවා. ඒකයි මේ කිව්වේ. ළමයෝ මෙන්න මෙහිම පොඩි විශේෂත්වයක් තියෙනවා. ගෝවා වගාවට හානි කරන එක්තරා පලිබෝධයක් ඉන්නවා. මෙයාට අපි කියනවා ඩයමන්ඩ් බැක් මොත් හෙවත් ප්ලූටෙල්ලා සයිලොස්ටෙල්ලා කියලා. නැත්නම් ගෝවා දියමන්ති සලබයා කියලා කියනවා. මෙයා ලෙපිඩොප්ටෙරාවෙක් වෙනවා. මෙයාට ඩයමන්ඩ් බැක් මොත් හෙවත් ගෝවා දියමන්ති සලබයා කියන්නේ මේ එයාගේ දේහයේ පසුපස පැත්තේ කළු පාට කිරිබත් හැටේ පොඩි මාක් තියෙනවා. ඒකයි මෙයාට අපි ගෝවා දියමන්ති සලබයා ඩයමන්ඩ් බැක් මොත්. ඩයමන්ඩ් බ්ලැක් මොත් නෙමෙයි ඩයමන්ඩ් බැක් මොත්. මොත් කියන්නේ සලබයාට ඩයමන්ඩ් කියලා කියන්නේ දියමන්ති හැඩයි මෙහෙම ඩයමන්ඩ් ෂේප් එකේ ලප තියෙන හන්ද. මේවා කළු පාට එක ඇත්ත නමුත් බ්ලැක් නෙමෙයි මේක බැක් වෙනවා. එතකොට මෙයාගේ ලක්ෂණයක් තමයි මෙයා ගොඩක් වෙලාවට හානි කරන්නේ ළමයි ගෝවා ගෙඩිය ටිකක් පරණත වුණාට පස්සේ. දැන් ගෝවා ගෙඩියක් මෙන්න මෙහෙමනේ තියෙන ළමයෝ. ඔන්නෝම පත්‍රය ඉතින් ඇහිලා තියෙනවා මේ ගෝවා ගෙඩිය. ඔහොම තමයි ගෝවා ගෙඩිය තියෙන ඔබ දන්නවා. මෙහෙම ව්‍යාජ කඳ තියෙනවා. සත්‍ය කඳ තියෙනවා. මෙයා කරන්නේ මේ ගෝවා ගෙඩියේ පත්‍ර ASCII බිත්තර දානවා. පිටවන කීටයෝ තමයි මොකද කරන්නේ? ගෝවා ගෙඩිය කන්න පටන් ගන්නවා. මේක තමයි මේ පලිබෝධයා මගින් ඇතිවන හානිය වෙලා තියෙන්නේ. මේගොල්ලන්ගේ කීටයෝ මේකෙන් පිටවන කීටයෝ ගෝවා ගෙඩියේ පත්‍ර කනවා. ඒතර මේ හානිය ඇති වෙන්නේ ගෝවා නෙලීම ආසන්නයේ නිසා. මේකට කෙමිකල්ස් යොදා ගැනීමේ ගැටලුවක් තියෙනවා. නැත්තම් මේකට කෙමිකල් එකක් ගහපුවාම ප්‍රශ්නයක් නැහැ. මේ කීටය මර්ධනය වෙන්න පුළුවන්. හැබැයි එහෙම කෙමිකල් යොදන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. එකක් තමයි මේ ඩැමේජ් එක ඇති වෙන්නේ ගෝවා අස්ත්‍ර නෙලීමට ඉතාම ආසන්නයේදී. ළමයි කිසියම් පලිබෝධ නාශකයක හම්බුන ලක්ෂණයක් තමයි එක කරුණක් අපි දැනගන්න ඕන. ඒකට අපි කියනවා පූර්ව අස්වනු කාලයේ. තව නමක් තමයි මේකට සමහරු කියනවා පෙර අස්වනු කාලය කියලා. එහෙම නැත්නම් සමහරු මේකට කියනවා ප්‍රී හාවෙස්ටිං පීරියඩ් කියලා. මේකට සමහරු කියනවා ප්‍රී හාවෙස්ටිං පීරියඩ් කියලා. යම් භෝගයකට පලිබෝධනාශක යෙදීමත් ඒ අස්වැන්න නෙලීමත් අතර පවතින කාල පරාසය පෙර අස්වනු කාලය වෙනවා. යම් භෝගයකට පලිබෝධනාශක යෙදීමත් ඒ අස්වනු නෙලීමත් අතර පවතින කාල පරාසයට අපි කියනවා පෙර අස්වනු කාලය කියලා. දැනගන්න යම් වගාවකට පලිබෝධනාශක යොදපුවාම ඒ වගාවේ යොදපු පලිබෝධනාශක පලිබෝධය මර්ධනය කරලා ඊට පස්සේ මොකද වෙන්න ඕන? ඒ පලිබෝධනාශකයේ බිඳ වැටෙන්නේ හෙවත් හායනය වෙන්න ඕන. ළමයි පලිබෝධනාශක බිඳ වැටීමේවත් හායනය වෙනවට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩිග්‍රඩේෂන් කියලා.
කිසියම් පලිබෝධනාශකයක් බිඳ වැටීම හෙවත් හායනය වීමට අපි කියනවා ඩිග්‍රඩේෂන් කියලා. මෙහිදී පලිබෝධනාශක හායනය වන ක්‍රම ගණනාවක් තියෙනවා. එකකට අපි කියනවා ළමයි බයෝ මැග්නිෆිකේෂන් හෙවත් ජෛව හායනය කියලා. එකකට අපි කියනවා බයෝ මැග්නිෆිකේෂන් හෙවත් ජෛව හායනය කියලා. බයෝ ඩිග්‍රඩේෂන් නැත්නම් ජෛව හායනය කියලා කියනවා. එතෙන්දි වෙන්නේ ජීවී පද්ධති මගින් පලිබෝධ විෂ නොවන තත්වයට බිඳ දැන් අපි ගත්තත් අපි අක්මාව මගින් කරන්නේ මේක. විෂ හායනය ඩිටොක්සිකේෂන් හෙවත් සමහරු කියනවා ටොක්සික් ඩිග්‍රඩේෂන් කියලා. විෂ නොවන තත්වයට බිඳ හෙළනවා. ඒ වගේ ජීවී පද්ධති තුළදීත් මේ වැඩේ කරන්න පුළුවන්. මේක පලිබෝධනාශකයක් හායනය වන ක්‍රමයක් ජෛව හායනය. ජීවීන් පද්ධති තුළදී බිඳ වැටෙනවා. තව එකක් තියෙනවා ළමයි. ඒකට අපි කියනවා ප්‍රභාහායනය කියලා. ඒකට අපි කියනවා ප්‍රභාහායනය කියලා. සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ඒකට ෆෝටෝ ඩිග්‍රඩේෂන් කියලා. ප්‍රභාහායනය හෙවත් ෆෝටෝ ඩිග්‍රඩේෂන්. මේ වගේ තව හායන ආකාරයක් මෙහිදී වෙන්නේ ප්‍රභාහායනයේදී වෙන්නේ ළමයෝ සූර්යාලෝකයේ ලැබිලා පලිබෝධනාශකයේ විෂ නොවන තත්වයට බිඳ හෙළනවා. පලිබෝධනාශක බිඳ වැටෙන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා ඔක්සිහායනය කියලා. එහෙම නැත්නම් සමහරු කියනවා ඔක්සි ඩිග්‍රඩේෂන් කියලා. සිද්ධ වෙන්නේ ඔක්සිජන් යටතේ පලිබෝධනාශකය විෂ නොවන තත්වයට බිඳ හෙළන එකයි. මේකට අපි කියනවා ඔක්සි ඩිග්‍රඩේෂන් කියලා. මේ වගේ පලිබෝධනාශක පරිසර පද්ධතියකදී විෂ නොවන තත්වයට බිඳ හෙළීමේ යාන්ත්‍රණ තියෙනවා. දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ ළමයි මේ ප්ලූටෙල්ලා සයිලොස්ටෙල්ලා හෙවත් ගෝවා දියමන්ති සලබයා ඉන්නේ ගෝවා ගෙඩිය ඇතුළේනේ. අපි පලිබෝධනාශක ගහන්නෙත් ගෝවා ගෙඩිය අස්සට. එතකොට මොකද වෙන්නේ මේ ගෝවා ගෙඩිය ඇතුළට හරියට සූර්යාලෝකය ලැබෙන්නෙත් නැහැ, හරියට ඔක්සිජන් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා පලිබෝධනාශක හායනය වීමේ ක්‍රියාව ඩිග්‍රඩේෂන් ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ ටිකක් හිමීටයි. හායනය සෙමින් සිද්ධ වෙන්නේ. ඔතන එක ගැටලුවක් තියෙනවා. අනික් අතට මේ ගෝවා දියමන්ති සලබයා සඳහා අපි පලිබෝධනාශක යෙදීම කරන්නේ වගාව අස්වැනු නෙලීම ආසන්නයේදී. ඒතර කොහොමත් පෙර අස්වැනු කාලේ ඊට අඩු වගයක් කරලා නිර්දේශ කරලා තියෙන්නේ අඩුම වශයෙන් යම් පලිබෝධයක් සඳහා පෙර අස්වැනු කාලයට යම් පලිබෝධනාශකයක් සඳහා පෙර අස්වැනු කාලයේ අවම වශයෙන් දින 14ක්වත් විය යුතුයි කියලා. නමුත් මේ පලිබෝධ හානිය ඇති වෙන්නේ අස්වැනු නෙලීමට ඊටාම ආසන්නයේදී. ඒ නිසා පලිබෝධ මර්ධනයේට පලිබෝධනාශක යෙදුවට පස්සේ අස්වැනු නෙලීම සිදු වෙන දින 14ට අඩු කාලයක් තුල. අනික් අතට මෙතන දින 14ත් ප්‍රමාණවත් නෑ. මොකද හරියට ප්‍රභාහායනයක් හෝ හරියට ඔක්සිහායනයක් වෙන්නේ නෑ. එතකොට මේ විදිහට මේක තියෙන්නේ ගෝවා ගෙඩිය ඇතුළේ හින්දා ප්‍රභාහායනය හා ඔක්සිහායනය සිද්ධ වෙන්නේ සෙමින්. අනික් අතට මේකේ අපි පලිබෝධනාශක යොදන්නේ අස්වැනු නෙලීම ආසන්නයේ. ඒ නිසා දැනගන්න මේ ගෝවා දියමන් සලබයා මර්ධනය කරන්න කෘමිනාශක යොදාගත්තොත් මේ කෘමිනාශකවල කොටස් ගෝවා ගෙඩිය ඇතුළේ තිබිලා පාරිභෝගිකයින්ට කැවෙන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වය වළක්වන්න මොකද කළේ? ඒගොල්ලෝ හඳුන්වා දුන්නා ප්ලූටෙල්ලා සයිලොස්ටෙල්ලා හෙවත් ගෝවා දියමන්ති සලබයා මර්ධනය කරන්න එක්තරා ජෛව කාරකයක් වශයෙන් බැක්ටීරියාවේ. මේ බැක්ටීරියාවාගේ විද්‍යාත්මක නාමය බැසිලස් තුරින්ජෙන්සිස්. මේ බැක්ටීරියාව ඇවිල්ලා ප්ලූටෙල්ලා සයිලොස්ටෙල්ලා කියන සලබයාගේ ආහාර මාර්ග පද්ධතියේ ආසාදන ඇති කරලා ඒ පලිබෝධය මර්ධනය කරනවා. ඉතින් ඒ නිසා මේක වාණිජ වශයෙන් අපට යොදා ගන්න පුළුවන්. මොකද මේ කෘමිනාශක යෙදීමෙන් සිදුවන විෂභාවය අවම කරගන්න පුළුවන් නිසා මේ පලිබෝධය වාණිජ වශයෙන් මිශ්‍රණ කරලා වෙළඳ පොළට ඇවිල්ලා තියෙනවා. තුරිසයිට් ආදී නම් වලින් ඇවිල්ලා තියෙනවා. අපි දැන් කතා කළේ ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය කොහොමද යොදාගන්නේ නැත්නම් ඊට ව්‍යාධි ජනකයන් යොදාගන්නේ කොහොමද කෘමි පලිබෝධ සඳහා. දෙවෙනි එක වල්පැල ඇටි සඳහා අපි ව්‍යාධි ජනකයන් යොදාගන්නේ කොහොමද? ව්‍යාධි ජනකයන් යොදා ගැනීම.
ළමයි මේ සඳහා අපට වෙළඳපොලේ හම්බ වෙනවා පිතියම් නැත්නම් රයිසොක්ටෝනියා වැනි දිලීර නාශක. නැත්නම් දිලීර හම්බ වෙනවා. නාශක දිලීර අපට පුළුවන් මේගොල්ල වගාවට හඳුන්වා දෙන්න. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? අදාළ වල්පැලෑටිය මත දිලීර රෝග ඇති කරලා වල්පැලෑටිය විනාශ කරනවා. එතකොට මේ විදිහට කිසියම් ජීවී කාරකයක් යොදාගෙන පලිබෝධ පාලනය කිරීම හෙවත් විනාශ කිරීමට අපි කියනවා ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය කියලා. මේ සඳහා යොදා ගන්න ජීවී කාරකයින් විලෝපිකයින් වෙන්න පුළුවන්, පරපෝෂීන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාධි ජනකයින් වෙන්න පුළුවන්. ඉතින් මොනවද මේ වගේ විලෝපිකයින් යොදාගෙන නැත්නම් පරපෝෂීන් යොදාගෙන නැත්නම් රෝගකාරකේවත් ව්‍යාධි ජනකයින් යොදාගෙන කරන පලිබෝධ පාලනය හෙවත් ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනයේ වාසි මොනවාද? ළමයෝ එකක් තමයි මේක මෙයා පෙන්눔 කරනවා ධාරක විශිෂ්ටතාවය. මෙයා යැපෙන්නේ අදාළ පලිබෝධය මත පමණක් නිසා අදාළ පලිබෝධයට විතරයි හානි ඇති කරන්නේ. අනික තමයි මෙයා පරිසරයේ ශේෂ්‍ය ඉතුරු කරන්නේ නැහැ. දැන් කිමිකල් එකක් ගත්තොත් එයා මගින් පරිසරයේ ශේෂ්‍යවත් රෙසිඩියුස් ඉතුරු කරනවා. ඒ මගින් හානි ඇති වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දි පරිසරයේ ශේෂ ඉතුරු වීමක් නැහැ. රෙසිඩියුස් ඒවත් ශේෂ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා මගින් සිදුවෙන්න පුළුවන් හානිය අවමයි. අනික තමයි මේගොල්ල අපි පරිසරයට ජෛවකාරකයෝ වරක් හඳුන්වා දුන්නාම ඒගොල්ල ඉබේම බෝවිවි දිගටම පරිසරයේ තියෙනවා. අපි ආපහු මේක රිනිව් කරන්න යන්න ඕනේ. මේක ඔටෝමැටිකලි ෆන්ක්ෂන් වෙනවා. ඒ වගේම මේගොල්ල පරිසරයේ පවතින ස්වභාවික ජෛව සමතුලිතතාවට බලපෑමක් ඇති කරන්නේ. ඔහි වගාවට නැත්තම් පරිසරයට හානි නොකර ඉන්නවා. අනික තමයි ප්‍රතිරෝධී පලිබෝධ හෝ ප්‍රචණ්ඩ මාදිලි ඇති වෙන්න තියෙන හැකියාව අවමයි. ඒ කියන්නේ මේගොල්ල මගින් පලිබෝධ සඳහා ප්‍රතිරෝධතාවක් ඇති නොකරන තරම්. මේගොල්ල මගින් පලිබෝධ සඳහා ප්‍රතිරෝධතාවක් ඇති නොකරන තරම්. ඒ වගේම මේගොල්ල විශේෂයෙන්ම යොදන්න පුළුවන් පරිසරයේ බොහෝ දුරට ස්ථාවරව හෙවත් ස්ථිතිකව පවතින බහුවාර්ෂික භෝගයන්. මේවා ඒකවාර්ෂික භෝගයන්ට යෙදීමේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඒකවාර්ෂික භෝගයක් වගා කරන්නේ ශේෂ්ත්‍රයේ කෙටි කාලීනවයි. මෙහිදී පරිසරය ඊටා වේගයෙන් වෙනස් වෙනවා. පරිසරය අධිකව ගතික වීම නිසා මේ ජෛවකාරකයන්ට මේ පරිසරයේ රැඳීමේ ගැටලුවක් තියෙනවා. මෙතන එහෙම ගැටලුවක් නැහැ. පරිසරයේ තුල මේගොල්ලෝ ස්ථාවර තත්වයෙන් පවතිනවා. ඒ වගේම අනික තමයි මේ ජෛවකාරකය හඳුන්වා දෙන අවස්ථාවේ ජෛවකාරකයා වගාවට දාන වෙලාවට පලිබෝධය ඉන්නම කියලා නීතියක් නෑ. ජෛවකාරකයා රැඳිලා ඉන්නවා පලිබෝධය එනකන්. ආවට පස්සේ අල්ලගෙන පහර දෙනවා. ඒ වගේම දැන් අපි කිමිකල් එකක් නැත්නම් රසායනික මර්ධනයක් කරනකොට අපි කිමිකල් එක වගාවට යොදන අවස්ථාවේ පලිබෝධය හිටියොත් තමයි මර්ධනය වෙන්නේ. හැබැයි දැන් මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? එහෙම නැතත් ජෛවකාරකයා ඉඳලා එහෙම නැත්නම් පලිබෝධය ආවේ නැත්නම් හොයාගෙන ගිහිල්ලා මර්ධනය කරනවා. මොකද මේ යාගේ ආහාරයනේ. ඒ නිසා මේවා තමයි ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනයේ තියෙන වාසි. හැබැයි අනික් පැත්තක් තියෙන්න පුළුවන් මේකේ අවාසිත් තියෙන්න පුළුවන්. එකක් තමයි මේ ප්‍රදේශයේ නැත්නම් අපේ රටේ පවතින තත්ත්වයන්ට ගැලපෙන ජෛව කාරකයින් සොයා ගන්න ඕන. දැනගන්න මෙහිදී ළමයි මේ ජෛව කාරකයින්ගේ හිඟයක් තියෙනවා. ඒ නිසා මේ එක එක තත්ත්වයන්ට ගැලපෙන ජෛව කාරකයින් සොයා යාම ඊතරම් පහසු ක්‍රියාවක් නෑ. අපට හමු වෙනවා ජෛව කාරකයන්ගේ ෂෝටේජ් එකක් හෙවත් හිඟයක්. ඒ වගේම මේගොල්ල පෙන්눔 කරනවා ධාරක විශිෂ්ටතාවය. මේගොල්ල යැපෙන්නේ කිසියම් ධාරකයක් මත විතරයි. ඒ නිසා පලිබෝධ ගොඩාක් ඉන්න වෙලාවක ජෛව කාරකය යොදා ගන්න අමාරු. උදාහරණයක් තමයි වී වගාව. මේ වී වගාවට ඊතරම් සාර්ථකව අපි ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය යොදාගෙන නැහැ ළමයි. මොකද මෙහිදී වගාවේ වී වගාවට හානි කරන පලිබෝධ ගොඩක් ඉන්නවා. ඒ වගේ පලිබෝධ අසීමිත සංඛ්‍යාවක් ඉන්න වෙලාවක මේ ජෛව කාරකයන් ඊතරම් හොඳින් ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. අනික තමයි මෙහිදී මේ ජෛව කාරකයක් ක්‍රියාත්මක වෙන්නේ පලිබෝධයාගේ ජීවන චක්‍රයේ විශේෂ අවස්ථාවක් මත විතරයි. සමහරු බිත්තර විතරයි. සමහරු කීටය මත විතරයි. ඉතින් ඒ නිසා එයා බහුවිධ අවස්ථාවල ක්‍රියාත්මක වන ජෛව කාරකයෝ හරි අඩුයි.
ඒ වගේම තව ප්‍රශ්නයක් තමයි මේක කෙටි කාලීන පලිබෝධ විශේෂයන්ට යොදා ගන්න බෑ. මොකද පලිබෝධයා ඉක්මනට ජීවන චක්‍රය නිමා කර ගන්නකොට පලිබෝධයා මත යැපෙන ජෛව කාරකයාට ආහාර හිඟයක් ඇති වෙනවා. ප්‍රමාණවත් ජීවන චක්‍රයක් පලිබෝධයට නැත්නම් පලිබෝධයට මේ මත යැපීම නැත්නම් පලිබෝධයා මත යැපීමේදී ජෛව කාරකයාට ගැටලුකාරී වෙනවා. පලිබෝධයාට ප්‍රමාණවත් දිගකින් යුක්ත ජීවන චක්‍රයක් නැතිනම් ජෛව කාරකයාට යැපෙන්නත් පුළුවන් පලිබෝධයාගේ ජීවන චක්‍රයේ යම් විශේෂ අවස්ථා මත විතරක් නම් කීට අවස්ථාවේ නම් කීට අවස්ථාව විතරයි. ජීවන චක්‍රයේ කෙටි වෙන්න කීට අවස්ථාවක් කෙටි වෙනවා. එතකොට ජෛව කාරකයකට හැරෙන්නවත් වෙලාවක් නැහැ. ඊට කලින් මෙයා කීට අවස්ථාව පහු කරලා යනවා. ඒ නිසා කෙටි කාලීන හෙවත් කෙටි ජීවන චක්‍ර සහිත පලිබෝධයින්ට ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය තරම්ම ගැලපෙන්නේ නැහැ. ඒක එයාගේ ලක්ෂණය. දැන් මේ යටතේ අපි තව පොඩි දෙයක් කතා කරන්නට යනවා. මේක මේ කෙලින්ම ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනයට සම්බන්ධ දෙයක් නෙවෙයි. අපිට හමු වෙනවා මේ රෝග පලිබෝධ කාරක සම්බන්ධයෙන් හමු වන එක්තරා සංකල්පයක්. මේකට අපි කියනවා පැරා ආරක්ෂාව හෙවත් ක්‍රොස් ප්‍රොටෙක්ෂන් කියලා. මේක ඔය මානවයාට කරන එන්නත් කිරීමට සමාන තත්වයක් වෙනවා. ශාකවලට රෝග ඇති වෙන එක වළක්වන්න අපි කරන්නේ මොකක්ද? කිසියම් රෝගකාරකයෙකුගේ ප්‍රචණ්ඩ නොවන මාදිලියක් දැනගන්න මේ රෝගකාරකවල තියෙනවා ළමයි. ජීවීන් හෝ රෝගකාරක ගත්තාම මේගොල්ලන්ගේ තියෙනවා මාදිලි. රෝගකාරක පලිබෝධකාරක මේගොල්ලන්ගේ මාදිලි තියෙනවා. එකකට කියනවා අපි ප්‍රචණ්ඩ මාදිලිය කියලා. එකකට කියනවා අපි ප්‍රචණ්ඩ මාදිලිය කියලා. මේ ප්‍රචණ්ඩ මාදිලියට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි virulent strain එකක් කියලා. ප්‍රචණ්ඩ මාදිලියට අපි ඉංග්‍රීසියෙන් කියනවා virulent strain එකක් කියලා. තව මාදිලියක් ඉන්නවා non virulent strain හෙවත් ප්‍රචණ්ඩ නොවන මාදිලි කියලා කට්ටියක්. ඒගොල්ලෝ ඊතරම් ප්‍රචණ්ඩ නැහැ. ඒගොල්ලන්ට අපි කියනවා non virulent strains කියලා. ඒගොල්ලන්ට අපි කියනවා non virulent strains කියලා. ඒගොල්ලෝ ඊතරම් ප්‍රචණ්ඩ නැහැ. එතකොට ප්‍රචණ්ඩ මාදිලිය වගාවට හානි කළොත් තමයි ඒක රෝග පලිබෝධ ලොකු හානියක් වෙන්නේ. ප්‍රචණ්ඩ නොවන මාදිලිය හානි කළාට ඒකට උරුප් දෙන්න ශාකයට පුළුවන්. අපි කරන්නේ මෙහිදී අදාළ රෝගකාරකයාගේ ප්‍රචණ්ඩ නොවන ලොකු හානියක් කරන්නේ නැති මාදිලියක් අරගෙන ඒක පාලනය කළ තත්වයටදී ධාරක ශාකයට ඇතුල් කරනවා. මෙහිදී මොකද වෙන්නේ? ධාරක ශාකය තුල මේ රෝගකාරකයාට විරුද්ධව රසායනික ද්‍රව්‍ය නිපදවනවා. සතුන්ගේ නම් මේ නිපදවන ද්‍රව්‍ය වලට අපි කියනවා ඇන්ටිබොඩීස් වත් ප්‍රතිදේහ කියලා. ශාකවල වෙනත් කිමිකල්ස් නිපදවනවා. ඊට පස්සේ දැන් උදාහරණයක් වශයෙන් මම ගත්තොත් අනිකමට කියන්නේ මේ වගේ නිපදවන රසායන ද්‍රව්‍යයක් තමයි ළමයෝ ඇසිටෝසිරින්ජෝන් කියන්නේ. මේ වගේ රසායන ද්‍රව්‍ය නිපදවනවා. එතකොට මොකද වෙන්නේ? කිසියම් අවස්ථාවක අදාළ පලිබෝධයාගේ විරුලන්ට් ස්ට්‍රේන් එකේවත් ප්‍රචණ්ඩ මාදිලිය ඇවිල්ලා ශාකයට හානි කරන්න උත්සාහ කළොත් අර නිපද වෙලා තියෙන රසායන ද්‍රව්‍ය මගින් මේ පලිබෝධයාගේ නැත්නම් රෝගකාරකයාගේ ප්‍රචණ්ඩ මාදිලිය විනාශ කරනවා. මෙන්න මේ විදිහට කිසියම් පලිබෝධයකගේ රෝගකාරකයෙකුගේ ප්‍රචණ්ඩ නොවන මාදිලියක් යම් ශාකයකට ඇතුල් කිරීම තුළින් ඒ ශාකය තුළ ඇති කරගන්න ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිරෝධීතාවට අපි කියනවා පැරා ආරක්ෂාව හෙවත් ක්‍රොස් ප්‍රොටෙක්ෂන් කියලා. මේක සතුන්ට කරන එන්නත් කිරීමට බොහෝ දුරට සමානයි. මේ සතුන් සඳහා සිදු කරන එන්නත් කිරීමට බොහෝ දුරට සමාන වෙනවා. එන්නත් කිරීමේදීත් අපි කරන්නේ ඕක තමයි. අදාළ රෝගකාරකයාගේ ප්‍රචණ්ඩ නොවන මාදිලියක් දැන් ඔය කොවිඩ් වලත් කළේ ඒකනේ. ධාරක ජීවීන්ට ඇතුල් කරනවා. ඒතර මේ ධාරක ජීවී අතර ප්‍රජීවක හදනවා යම් කාලයක් තියෙනවා. ඒ ප්‍රජීවක පවතින කාලය තුල යම් රෝගකාරකයෙක් ඇතුල් වුණොත් එයාව මර්ධනය කරන්න පුළුවන් මේ ප්‍රජීවක වල. නැත්නම් ප්‍රජීවක නෙමෙයි කියන්නේ ප්‍රතිදේහ කියන. අදාළ එන්නත ලබා දුන්නාම ඒ ජීවියාගේ දේහය තුළ ප්‍රතිදේහ කියලා ප්‍රෝටීන් හදනවා.
ඒවා එයාගේ රුධිරේ යම් කාලයක් තියෙනවා. ඒක තමයි ප්‍රශක්තිකරණ කාලය. මේ කාලය තුල අදාළ රෝගකාරකයා දෙහයට ඇතුළු වුණොත් ටක් ගාලා දැනටමත් නිපදවලා තියෙන ප්‍රතිදේහ ප්‍රෝටීන් මගින් ඒ රෝගකාරකයා විනාශ කරනවා. මේකට සමාන්තර යාන්ත්‍රණයක් ශාකවල හමු වෙනවා නම් ඒකට අපි කියනවා ළමයෝ පැරා ආරක්ෂාව කියලා. අපි කතා කළා එහෙනම් පලිබෝධ පාලනය කිරීමේ යාන්ත්‍රික ක්‍රම, ශස්‍ය විද්‍යාත්මක ක්‍රම, ජෛව විද්‍යාත්මක ක්‍රම. අපි කතා කරන්න යනවා හතරවෙනි පලිබෝධ පාලන උපක්‍රමය. මේකට අපි කියනවා ජෛව රසායනික ක්‍රම කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ළමයි බයෝකෙමිකල් මෙතඩ්ස් කියලා. බයෝකෙමිකල් මෙතඩ්ස්. දැනට මේක යම් දුරකට සාර්ථකව යොදා ගන්නවා මේ කෘමි පලිබෝධවල මර්ධනය සඳහා. පොදුවේ සෑම භෝගයකටම යොදා ගන්නේ නැහැ. දැනට යම් දුරකට හෝ සාර්ථකව යොදා ගන්නේ ළමයි කෘමි පලිබෝධවල මර්ධනය සඳහා. මේ සඳහා භාවිතා කරනවා කෘමීන්ගේ හෝමෝන. මේ කෘමීන්ගේ හෝමෝන වලට තව නමක් තමයි ළමයෝ ෆෙරමෝන්ස් කියලා කියනවා. මේවට තව නමක් තමයි අපි ෆෙරමෝන කියලා කියනවා. මේවා කෘමීන්ගේ නිපදවන ප්‍රජනක හෝමෝන, මේවා ජෛව රසායනික සංයෝග, මේවා නිපදවලා අපට කෘමීන් මර්ධනය කරන්න පුළුවන්. එතකොට මේ යටතේ ප්‍රධාන තාක්ෂණයන් දෙකක් භාවිතා කරනවා. ඒකට අපි කියනවා කෘමී සතුන් සූඹුලන් බවට පත්වෙන එක වළක්වනවා. එයාගේ රූපාන්තරණය අඩාල කරනවා. තව එකක් තමයි කෘමීන් වඳ කිරීම හේවත් විකෘති ඇති කරනවා. එතකොට මොකක්ද මේ යටතේ පළවෙනි උපක්‍රමය කෘමීන් සූඹුලන් බවට පත්වෙන එක වළක්වන්නේ. මේදී අපි ෆෙරමෝන කියන හෝමෝන භාවිතා කරලා කෘමීන්ගේ රූපාන්තරණයට බාධා කරනවා. අපි දන්නවා කෘමීන්ගේ තියෙන රූපාන්තරණයක්. සූඹුලාට හාත්පසින්ම වෙනස් ජීවියෙක් බිහි වෙලා යම් ක්‍රමානුකූල ක්‍රියාවක් ඔස්සේ සූඹුලෙක් බවට පත් වෙනවා. මේක තමයි රූපාන්තරණය කියන්නේ. අපි කරන්නේ මොකක්ද? ෆෙරමෝන කියන රසායනික සංයෝග භාවිතා කරලා මේ රූපාන්තරණයට බාධා ඇති කරනවා. එතකොට එතනින් එහාට එයා ඩෙවලොප් වෙන්නේ නැහැ. මේක උපක්‍රමයක්. දැන් මේ යටතේ යොදා ගන්නවා අපි හැවහැලීමේ හෝමෝන, එහෙම නැත්නම් යෞවන හෝමෝන. එතකොට දැනගන්න මේ වගේ හෝමෝන වෙළඳපොලේ තියෙනවා වාණිජ නම් වලින් ඇටබ්‍රොන් කියලා තියෙනවා. එහෙම නැත්නම් ටෙබ්‍රෝන් ආදී නම් වලින් තියෙනවා. අපිට පුළුවන් මේ හෝමෝන ගෙනල්ලා සතුන්ට මුදා හරින්න. එතකොට ඒගොල්ලන්ගේ රූපාන්තරණය සම්පූර්ණ කරගන්න බැරුව එක්ක හැව හැලෙන්නේ, හැව ඇරුණොත් ආයෙ හැදෙන්නේ ආදී වශයෙන් නැත්නම් ජීවන චක්‍රය එතනින් එහාට යන්නේ නැහැ. මර්ධනය කරන්න පුළුවන්. දෙවෙනි තාක්ෂණයක් ගැන අපි කතා කරනවා ළමයි. ඒකට අපි කියනවා කෘමීන් වඳ කිරීම හේවත් විකෘති ඇති කිරීම කියලා. මේ යටතේ අපි කරන්නේ පුංසතුන්ගේ ප්‍රජනක හෝමෝන හේවත් ෆෙරමෝන පරිසරයට මුදා හරිනවා. එතකොට මොකද වෙන්නේ? පුංසතුන් එකට ආකර්ෂණය වෙනවා. අපි කරන්නේ මේ වගේ හෝමෝන වෙළඳපොලේ මීතයිල් යුජිනෝල් ආදී වෙළඳපොලේ තියෙනවා ට්‍රැෆිනෝල් ආදී නම් වලින්. කියුප්‍රින් ආදී නම් වලින්. ට්‍රැෆිනෝල් එහෙම නැත්නම් කියුප්‍රින් ආදී නම් වලින් මේක වෙළඳපොලේ තියෙනවා. අපි කරන්නේ මේවා යොදාගෙන කෘමීන් අල්ලගන්න ෆෙරමෝන උගුල හදලා තියෙනවා. ඒකට කෘමීන් ආකර්ෂණය වුණාම කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එක්ක අල්ලගත් සත්තු මරන්න පුළුවන්. එහෙම මරන්න නැතුව තව එකක් කරනවා අපි එක්ස් කිරණ මගින් මේ පුං සත්තු වඳ බවට පත් කරලා මුදා හරිනවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ඒගොල්ල ප්‍රජනනයේ යෙදුනට දුහිතෘන් බිහි වෙන්නේ නැතුව ගහණේ අඩු වෙනවා. මෙන්න මේකට අපි කියනවා ළමයි මේල් ස්ටෙරයිල් ටෙක්නොලොජි කියලා. මේකට අපි කියනවා මේල් ස්ටෙරයිල් ටෙක්නොලොජි කියලා. මේ මගින් අපට පුං සතුන් වඳ බවට පත් කරන්න පුළුවන්.
දැන් අපි කතා කළා පලිබෝධ පාලනය කිරීමේ යාන්ත්‍රික හා භෞතික ක්‍රම, ශස්‍ය විද්‍යාත්මක ක්‍රම, ජෛව විද්‍යාත්මක ක්‍රම, ජෛව රසායනික ක්‍රම, පස්වෙනි ක්‍රමයේ වශයෙන් අපි දක්වනවා ව්‍යවස්ථාපිත ක්‍රම. මේවට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි legislative methods කියලා. මේවට අපි ඉංග්‍රීසියෙන් කියනවා legislative methods කියලා. මෙතෙන්දී අපි කරන්නේ විවිධ නීති රීති හා අනපනත් යොදාගෙන පලිබෝධ මර්ධනය කරන එක. දැන් මේ යටතේ මුලින්ම අපිට හමු වෙනවා 1924 අංක 24 දරන පැලෑටි සංරක්ෂණ ආඥා පනත නැත්නම් ප්ලාන් කොරන්ටීන් ඇක්ට් කියන එක. මේක ඉදිරිපත් කරලා තියෙන්නේ 1924. පස්සේ මේක 1955 අංක 22 දරන පනත විදිහටත් 99 අංක 10 දරන පනත විදිහටත් amend කළා නැත්නම් සංශෝධනය කළා. දැන් මේ වගේ පනතක් එන්න බලපෑවේ මොකක්ද? රටකින් රටකට ප්‍රදේශයෙන් ප්‍රදේශයට මානව ක්‍රියාකාර මගින් පලිබෝධ පැතිරී යනවා. ඒතර මානව ක්‍රියාකාරකම් පාලනය කළ යුතුයි. මානව ක්‍රියාකාරකම් නිකන් ආවට ගියාට පාලනය කරන්න බෑ. ඒ සඳහා අවශ්‍ය වෙනව මොනවද? නීති රීති. නීති රීති වලින් තමයි මානව ක්‍රියාකාරකම් පාලනය කරන්නේ. ඒතර ඒ සඳහා අවශ්‍ය නීති රීති පැනවීමක් තමයි මේ legislative methods යටතේ කරලා තියෙන්නේ. ඒකෝට මේ අර්ථය අපිට හම්බ වෙනවා එකක් තමයි අංක 24 අංක 24 දරන පැලෑටි සංරක්ෂණ ආඥා පනත. ඒ වගේම 55 අංක 22 දරන, ඒ වගේම 99 අංක 10 දරන පැලෑටි සංරක්ෂණ ආඥා පනත් මේ අර්ථය අපිට හම්බ වෙනවා. මොකක්ද මේ පනත් වලින් කියන්නේ? ඊට කලින් දැනගන්න මේ අනපනත් ක්‍රියාත්මක කිරීමේ බලතල දරන ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකා රේගුව, අනික තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. එතකොට දැනගන්න මේ පැලෑටි සංරක්ෂණ ආඥා පනත කියන පනත ඇවිල්ලා තියෙන්නේ පලිබෝධ හානි පැතිරී යාමට රටකින් රටකට ප්‍රදේශයකින් ප්‍රදේශයකට පැතිරී යාමට බලපාන මානව ක්‍රියාකාරකම් පාලනය කරන්නයි. දැනගන්න යටතේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒකට කියනවා බාහිර නිරෝධායනය, නිතර ඇහුණු වචනයක් නිරෝධායනය. අනිකට කියනවා අභ්‍යන්තර නිරෝධායනය. එහෙනම් ඉස්සෙල්ලා අපි කතා කරලා තියෙනවා බාහිර නිරෝධායනය ගැන. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ external quarantine කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා external quarantine කියලා. මොකක්ද මේ යටතේ අපි කරන්නේ? පිට රටේ ඉඳලා අපේ රටට වල්පැල රෝග පලිබෝධකාරක ඇතුල් වෙන එක වළක්වනවා. මේ සඳහා විවිධ නීති රීති පනවලා තියෙනවා. මේ මගින් පිට රටින් අපේ රටට මේ පලිබෝධ රෝග වල්පැල ආදිය ඇතුල් වෙන එක පාලනය කරන එකයි අපි මේ කරලා තියෙන්නේ. එතකොට ළමයි මේ සඳහා ප්‍රධාන නීති රීති කීපයක් පවතිනවා. එකක් තමයි ළමයෝ පිට රටේ ඉඳලා අපේ රටට කිසියම් ශාකයක් හෝ ශාක කොටසක් ගේනවා නම් ඒ සඳහා අනුමැතිය දෙන්න එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා. එතුමාගේ අනවසරේ නැත්නම් එතුමාගේ අවසරයෙන් තොරව කාටවත් ශාක කොටස් ලංකාවට ගේන්න බෑ. පිට රටින් ශාක කොටසක් ගේනවා නම් ඒකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ලිඛිත අවසරයක් දෙන්න ඕන. දෙවනි නීතියක් තියෙනවා මේ වගේ සජීවී ශාක කොටස් ගෙන්නන්නත් පුළුවන්. හැබැයි එහෙම අවසරයක් දුන්නත් පිළිගත් ගුවන් තොටුපල් හා වරායවල් හරහා විතරයි. හොරෙන් ගිහින්න බෑ. කස්ටම්ස් එක හරහා එන්න ඕන. තුන්වෙනි එක තමයි එහෙම ලිඛිත අවසරයක් යටතේ වුණත් ඇත්තටම ලිඛිත අවසර දෙන්නෙත් නැහැ. සමහර රටවලින් සමහර ශාක කොටස් ගෙන්නන්න දෙන්නේ නැහැ. උදාහරණයක් තමයි ඔය අපි ගත්තොත් එහෙම කිසිම ගොයම් ශාකයක සජීවී ගොයම් පැලයක් කොහෙන්වත් ගේන්න දෙන්නේ නැහැ. මොකද ලෝකයේ වෙනත් රටවල් තියෙනවා වීවගා කරන ඒ රටවල ලංකාවේ නැති රෝග පලිබෝධ හානි තියෙනවා. ඉතින් ඔහොම හිතුමතේට ගොයම් පැල ලංකාවට ගෙනාවොත් මොකද වෙන්නේ? එක එක්කෙනා ඒවත් එක්ක හානි කර රෝග පලිබෝධ තාම ලංකාවේ නැති ඒවා වගාවට ඇතුල් වෙන්න පුළුවන්.
ඒ වගේම තව උදාහරණයක් කිව්වොත් දැන් ওই දකුණු අප්‍රිකානු රටවල් වල රබර් බීජ හෝ රබර් ගෙන්නන්න දෙන්නේ නැහැ ලංකාවට. මොකද ලංකාවේ නැති භයානක රබර් වගාවේ රෝග පලිබෝධය තියෙනවා. කොකෝවා සජීවී බීජ ගෙන්නන්න දෙන්නේ නැහැ. තක්කාලි බීජ ගෙන්නන්න දෙන්නේ. මේ වගේ සමහර රටවල් වලින් සමහර දේවල් ගෙන්නන්න දෙන්නේ මේ රෝග පලිබෝධ හානි ඇතිවීමේ අවදානම නිසා. හරිද ළමයි? එතකොට ඒ වගේම කවුරු හරි කෙනෙක් නීත්‍යානුකූලව ශාක කොටසක් ගෙන්නවා වුණත් ඒක වරාය හෝ ගුවන් තොටුපළේ ප්ලාන්ට් කොරන්ටීන් සෙක්ෂන් එකේවත් ශාක නිරෝධායන අංශයේ නීතිවලට අනුකූලව තමයි ගෙන්නන්න වෙන්නේ. ලිපි ලේඛන පවත්වන් ගිහලා තමයි ගෙන්නන්න වෙන්නේ. එහෙම ගෙනාවොත් විතරයි ඒක රිලීස් කරගන්න ඒවත් නිදහස් කරන්න ලැබෙන්නේ. දෙවෙනි කොටසක් තියෙනවා මේකේ අභ්‍යන්තර නිරෝධායනය. මේකට අපි කියනවා ඉන්ටර්නල් කොරන්ටීන් කියලා. මේකට අපි කියනවා ළමයි ඉන්ටර්නල් කොරන්ටීන් කියලා. අපේ රටේ එක ප්‍රදේශයක ඉඳලා තවත් ප්‍රදේශයකට රෝග පලිබෝධ වල් පැලාදිය පැතිරෙන එක වළක්වන්න තියෙන නීති රීති හා අනපනත් ගැන තමයි මේ ඉන්ටර්නල් කොරන්ටීන් යටතේ අපි කතා කරන්නේ. මේ යටතේ එකක් තමයි අපේ රටේ එක ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට ශාක හෝ ශාක කොටස් ගෙනියන්න අවශ්‍ය නම් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හෝ ඒ අදාළ වගාවට අදාළ දෙපාර්තමේන්තුවෙන් ආයතනයෙන් ලිඛිත සෞඛ්‍ය සහතිකයක් අවශ්‍ය වෙනවා. හෙල්ත් සර්ටිෆිකේට් එකක්. එහෙම නැතුව සාමාන්‍ය මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අපිට බෑ ළමයි පොල් පැල පටවගෙන මාතරින් ඉඳන් කොළඹ එන්න බෑ. මොකද වැලිගම ප්‍රදේශයේ තියෙන ඉතා භයානක පොල් වගා රෝගයක්. වැලිගම පොල් පත්‍ර මැලවීමේ රෝගය. එතකොට ඒ රෝගේ නැහැ කියලා සර්ටිෆයි කළොත් විතරයි පොල් පැල ගේන්න පුළුවන්. ඉතින් මිනිස්සු හෙට මෙහෙට ගෙනියන එක ඇත්තයි මේවා නීති තියෙනවා. අනික තමයි වසංගත තත්වයක් ආවොත් රජය විසින් මේ රෝගය මර්ධනය කිරීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ජනමාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරනවා. සමහර ලාවට ඒ භෝගය ප්‍රවාහනය කිරීම හෝ ඒක අලෙවි කිරීම තහනම් කරනවා. සමහර වෙලාවට රජයේ ගුවන් යානා යොදාගෙන මේ වගාවට පලිබෝධනාශක ඉහලා දෙනවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් කමර්ෂල් නර්සරි එකක් නැත්නම් වාණිජ තවාණක් පවත්වා ගන්නවා නම් විකිණීමට පැල හදන්න තවාණක් කරනවා නම් එයා ඒ තවාණට පර්මිට් එකක් එවත් බලපත්‍රයක් ගන්න ඕනේ. එහෙම බලපත්‍ර නැතුව තවාන් පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් අපි කතා කළේ ළමයි පලිබෝධ පාලනයේ හෙවත් ආර්ථික හානිදායී මට්ටමට පහලින් පවත්වා ගැනීම යටතේ යොදා ගන්න පුළුවන් මර්ධන උපක්‍රම තියෙනවා. මොනවද? අපි කතා කළා යාන්ත්‍රික හා භෞතික ක්‍රම, ශස්‍ය විද්‍යාත්මක ක්‍රම, ජෛව විද්‍යාත්මක ක්‍රම, ජෛව රසායනික ක්‍රම, ව්‍යවස්ථාපිත හා නීති රීති හෙවත් අනපනත් මගින් කියන ක්‍රම පහ. එහෙනම් අපි මේ පාඩම මෙතනින් නිමා කරනවා. අපි ඉදිරි පාඩමකදී ඔබ සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා රසායනික පලිබෝධ පාලන උපක්‍රම ගැන. එහෙනම් දරුවනි සියලු දෙනාටම ආයුබෝවන්.